කන්ති පරමං තපෝති තික්ඛා නිබ්බානං පරමං වදන්ති බුද්ධා නහි පබ්බජිතෝ පරූපගහති සමනෝ හෝති පරං විහෙතයන්තෝ සබ්බ පාපස්සකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතම් බුද්ධාන ශාසනං අනූපවාදෝ අනූපඝාතෝ පාතිමොක්ඛේච සංවරෝ මත්තඤ්ඤුතාච බත්තස්මින් පන්තංච සයනාසනං අධිචිත්තේ චායෝගෝ ඒතම් බුද්ධාන ශාසනං. හොඳයි. පින්වතුනි, දැන් ඔබ කාලයක් තිස්සේ සම්බුද්ධ ශාසනයක් ඇසුරු කරගෙන කටයුතු කරනවා. සම්බුද්ධ ශාසනයක් ඇසුරු කරගෙන කටයුතු කරන ඔබට සම්බුද්ධ ශාසනයෙන් ලැබිච්ච ප්‍රයෝජනය මොකක්ද? මොකද ඔබ මොකක් හරි දෙයක් ඇසුරු කරන්නේ ප්‍රයෝජනයක් ගන්න බලාගෙන. එතකොට ඔබට සම්බුද්ධ ශාසනයෙන් ලැබිච්ච ප්‍රයෝජනය මොකක්ද? ප්‍රයෝජනයක් තියනවද මේ වෙනකොට නැත්නම් තාම ප්‍රයෝජනයක් ලැබමින් ඉන්නවද? චුට්ටක් හරි ප්‍රයෝජනෙ ලැබුණාද? මේකද අපි සම්බුද්ධ ශාසනයෙන් ගන්න ඕන ප්‍රයෝජනේ තමයි මේ අටලෝ දහමේ කම්පා නොවී ඉන්න තත්ත්වයටපත් වෙන්නේ. අටලෝ දහමේ කම්පා නොවී ඉන්න කෙනා පින්වතුනි මහා පුදුමාකාර ශාන්තියකින් ජීවත් වෙනවා. එන්නේ ඒ තත්ත්වය තමයි පින්වතුනි ඔබ පුළුවන් තරම් ලබා ගන්න ඕනේ. ඒ ශාන්ත ජීවිතයක් ගත කරන්න නම් පින්වතුනි අටලෝ දහමේ කම්පා නොවන ස්වභාවය තියෙන්න ඕනේ. මොකද ඔබ යම් තැනක වැඩකට ගියාට පස්සේ ඔබට ඒ තැනින් ඔබ බලාපොරොත්තු වෙන දේ ඉෂ්ට නොවෙන්න පුළුවන්. ඔබ බලාපොරොත්තු වෙන දේ ඉෂ්ට නොවුනට පස්සේ පින්වතුනි ඔබ එතන මහා කම්පණයකටපත් වෙලා එතනින් එහාට ඔබ කාය වචී මනෝ අபிසංකාර වඩන්න පටන් ගන්නවා. ඒ අபிසංකාරයෙන් ඔබ මහත් වූ දුකකටපත් වෙනවා මිස. ඒ කියන්නේ ඔබ බලාපොරොත්තු වෙච්ච දේ ඉෂ්ට වුණේ නැහැ කියලා කියන්නේ පින්වතුනි ඔබ එතනින්ම නගිනවා මොකක් උඩටද? කබල උඩට. කබල උඩට නැගපු ගමන් පින්වතුනි එතනින් එහාට කබලේ උඩ පැන පැන ඉන්නවා. එහෙම නැත්නම් එතනින්ම කබලෙන් උලට පහිනවා. උල උඩ තමයි ජීවත් වෙන්නේ හැමතිස්සෙම. කබලෙන් උලට කබලෙන් උලට කබලෙන් උලට කබලෙන් උලට ඔය විදිහට තමයි ජීවත් වෙන්නේ. දැන් කබල කියන්නේ මොකද්ද කියලා දන්නේ නැති අයට මට කරන්න දෙයක් නැහැ. කියලානේ තියෙන්නේ බණ අහලා ඉන්න කියලා එනකොට. ඇති එහෙමයි. මේක ඕපන් යුනිවර්සිටි එකනේ කෝස් එක පටන් ගන්න ගොඩක් කාල. ඕන කෙනෙකුට අලුතෙන් කෝස් එකට එන්න පුළුවන්. හැබැයි පරණේව මොනවද කියලා දැනගෙන. නැත්තම් දවසම මොනවද කියන්නේ කියලා තේරෙන එකක් නැහැ. ඔබ වෙනින් පිටින් අලුතෙන් කෝස් එක පටන් ගන්න බෑනේ. ඒතකොට තමන් කැමති දේ තමන් බලාපොරොත්තු දේ ඉස්ස වෙච්ච නැති වෙච්ච එක මම පින්වතුනි වෙන්නේ අර කබලට නැගගෙන ඉවරලා ඒකෙන් උලට පැන ගන්න එක. එතනට ගිහිල්ලා පින්වතුනි තමන් බලාපොරොත්තු දේ ඉස්ස වුණොත් එහෙම ආපහු කම්පාවටපත් වෙන්න වෙනවා. ඒ කම්පාවටපත් වෙලා ඊට පස්සේ වෙන්නේ පින්වතුනි එතනට ඇලෙන්න පටන් ගන්නවා. ඔබ හොඳට කල්පනා කරලා බලන්න රජයේ තැනකට හරි ඔබ වැඩකට ගියාට පස්සේ එතනින් ඒක හරියටම බල්ලා කළා දුන්නොත් එහෙම ඔබ එනකොට ඔබ බොහොම ගෞරවයෙන් පිළිගෙන ආයින්ද ගන්න කියලා ඒක අබ්බමුද කියලා ඔය කළා වැඩ ටික කළා දුන්නොත් එහෙම ඔබ එතනට ඇලෙනවා. කවුරු හරි මේ මනුස්සයාට දෝෂයක් කිව්වොත් එහෙම ඔබ මේ මනුස්සයාත් එක්ක රණ්ඩු වෙනවා ඊට පස්සේ. ඒ කියන්නේ ඔබ ඔය තැන් දෙකේදීම පින්වතුනි මහා කම්පාවටපත් වෙලා ඉන්නේ. ඔය කම්පාවටපත් වීම කියලා කියන්නේ පින්වතුනි එක කබලෙන් ලිපට හෝ කබලෙන් උලට වැටෙන වැඩපිළිවෙල. ඉතින් කබල උඩ ඉන්න කෙනෙක් පින්වතුනි අටලෝ දහමේ හැමදෙස්සම කම්පා වෙවි ඉන්නේ. ඉතින් තථාගත දහමෙන් ඔබ ගන්න ඕන ලොකුම දේ තමයි පින්වතුනි ඔන්නේ අටලෝ දහමේ කම්පා නොවන මට්ටමට තමන්ගේ හිත හදාගන්න එක. ඊට පස්සේ සමාජ ජීවත් වෙනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. කවුරු හරි ඇවිල්ලා බල්ලෝ කියලා කතා කළත් කිසි ප්‍රශ්නයක් නැහැ ඊට පස්සේ. බල්ලෝ කොහෙද යන්නේ කියලා අහුවම පාන් ගෙඩියක් ගෙන යනවා කියලා කියන්න පුළුවන් මානසික මට්ටම හදාගන්න. අඩුම තරමේ. ඉතින් අන්නේ ශාන්ත ප්‍රණීත සුවය විඳින්න පිංගුතුනි මම ඔබට මේ ආරාධනා කරා. ඒක මහා ශාන්ත ස්වභාවයක්.
දැන් ඔබට කවුරු හරි බල්ලෝ කියලා කතා කළොත් එහෙනම් ඔබ පිච්චිලා යනවනේ එකපාරට. විශේෂයෙන් පිරිසක් ඉදිරියේදී එහෙම කතා කළොත් එහෙම. තෝනම් මහ කාලකන්ණියෙක් කියලා එහෙම කිව්වොත් එහෙම. පිරිසක් ඉදිරියේදී. ඔබ හිතලා බලන්න හින්දා ඔබට වදින කරන්ට් එක කොච්චර ලොකුද කියලා ඒ වෙලාවට. හිතා ගන්න බැරි තරම් මහා කරන්ට් එකක් වැදිලා යනවා හිත ඇතුලේ. පුළුවන් නම් ඉස්සරහින් ඉන්න එක වලලා පොලේ ගහන්න පුළුවන් වෙන්නේ. ඒ තරමට පිංගුතුනි ගිනි ගන්නවා. ඉතින් අපරාධ නේද පිංගුතුනි අත්බැවියට ඔච්චර දුකක් දෙන්නේ. දැන් ඔක සාමාන්‍ය දෙයක් කියලා තමයි ඔබට හිතෙනවා ඇත්තේ. නැත්නම් ඔක සාමාන්‍ය දෙයක් නෙමෙයි. ඕක දුක් විඳින සත්‍යයේ ස්වභාවය. ඔබ පුළුවන් තරම් උත්සාහ කරන්න ඔතනින් මිදෙන්න. ඒකයි ඔබ ටාගට් තියා ගන්න ඕනේ පිටුදින්. දැන් සම්බුද්ධ ශාසනය අසුරු කරද්දිත් ඔබට ටාගට් එකක් තියෙන්න ඕනේ. නැත්නම් වැඩක් නැහැ නේ පිටුදින්. ඔබ සම්බුද්ධ ශාසනයක් අසුරු කළා. ඔබ බලන්න ඔබ කොච්චර කිලෝමීටර් කොච්චරක් මේ කැලෑ පාරක ඉන්න තියෙනවද කියලා මෙහෙට. එතකොට මට පේනවා ගොඩාක් දුරට හැමදාම එන මූණු තියෙනවා. එතන හැමදාම වැඩසටහන් වලට සහභාගී වෙලා එහෙම කටයුතු කරගෙන තියෙනවා. දැන් ඔබට ටාගට් එකක් හදා ගන්න ඕනේ. මම සම්බුද්ධ ශාසනයෙන් ගන්න තියෙන ප්‍රයෝජනය මොකද්ද? අන්න ඒක. ඉතින් මම ඔබට කියනවා සම්බුද්ධ ශාසනයෙන් ගන්න තියෙන හොඳම ප්‍රයෝජනය තමයි ඔබට අටලෝ දහමේ කම්පා නොවීන පුද්ගලයෙක් Taman තුළින් බිහි කරගන්න. අටලෝ දහමේ කම්පා නොවීන පුද්ගලයා කියන්නේ ඇත්තටම පිළිගන්නේ පුණ්‍ය පාප පහිනස්ස කියන තැනටම ආපු කෙනෙක්. සම්පූර්ණ වශයෙන්ම ඔබ අටලෝ දහමේ කම්පා වෙන්නේ නැත්තම්. පුණ්‍ය පාප පහිනස්ස. මොකද ඒ කෙනාට ආයි අபிසංකාර වලන අවශ්‍යතාවයක් නැහැ පිළිගන්නේ. මොකද කම්පිත හිතක් නෙමෙයි තියෙන්නේ. මොනතරම් නිന്ദා ප්‍රශංසා ආවත් පිළිගන්නේ මාත්‍රයක්වත් කම්පා වෙන්නේ නැහැ. ඒ වටේ. ඒක නිකන් හරියට පිළිගන්නේ ඔබගේ ගෙදර මේසෙ පිහදාන රෙදි කැල්ල වගේ. මොන හරි සුවඳක් වැන්නත් පිහදාලා දානවා. ජරාවක් වැන්නත් පිහදාලා දානවා. සුවඳක් වැන්නාම පිහදැම්ම කියලා රෙද්ද පස්සෙන් එන්නේ නැහැ නේද ඔබ ගන්නේ ඔබ කොච්චර හොඳයිද මගෙන් සුවඳ පිහදැම්ම අහන හරි හොඳයි. එනවද පස්සේ? නෑ. මොකක් හරි හොද ටිකක් හරි ජරාව මොන හරි වැල්ලා ඒක ටික පිහදැම්මොත් එහෙම. තෝනම් මහා කාලකන්ණියෙක් මගෙන් ඇයි මේවා පිහදැම්මේ? එහෙම අහගෙන පස්සෙන් එනවද? නෑ. එහෙනම් පිටින් ඔබ ඔය රෙදි කෑල්ල තත්ත්වයටපත් වෙන්න ඕනේ. ඉතින් ඔබ මේ ටාගට් එක තියාගෙන පිටින් ඒක අචීව් කරන්න බලන්න. මොකද ඔබ පුරුදු වෙලා තියෙන්නේ එහෙමනේ. ඔබගේ ජීවිතේ පුරුදු වෙලා තියෙන එක එක ටාගට්ස් දෙනවා. ඒ ටාගට්ස් වලට ඔබ යනවා. එතකොට මේ ටාගට් එකට යනකොට පින්විතනි මොකක් හරි ඔබගේ එයිම් එකක් මොකක් හරි ඔබ ඒ හදාගත්ත ගෝල් එකට යන්න හදනකොට ඒකට බාධා වෙන වැඩපිළිවෙලක් තියෙනවා නම් එහෙම ඔබ ඒක කරන්නේ නැහැ. හොඳට කල්පනා කරලා බලන්න ඔබගේ ජීවිතේ. ඔබ වැඩ කරන තැන හෝ වේවා මොනියම් ආකාරයක හරි පින්විතනි ඔබ ටාගට් එකක් ගත්තට පස්සේ අන්න එතනට යන මාර්ගයේදී මොනවා හරි මෙන්න මේක කළොත් එහෙම මට මෙතනට යන්න වෙන්නේ නැහැ කියලා හිතුණා. ඔබ ඊට පස්සේ දිවි හිමියෙන් කොහොම හරි පින්විතනි ඒක නොකර ඉන්න උත්සාහ කරනවා. එහෙනම් මේ නිවන් මාර්ග පටන් ගත්ත ඔබත් පින්විතනි අටලෝ දහම් මේ කම්පා වෙන්නේ නැතුව මම ඉන්නවා කියන තැන අදිස්ථාන කරගත්තා නම් ඒක තමයි මම මේ ගෝල් එක විදිහට අරන් යන්නේ කියලා. මොකද අරිහත් ඵලය කියලා කිව්වට ඔබට මේක දැනෙන්නේ නැහැ. මොකද එහෙම එක්ස්පීරියන්ස් එකක් ඔබට නැති නිසා. නමුත් අටලෝ දහමේ කම්පා වෙන ස්වභාවය ඔබට තියෙන නිසා පින්විතනි ඔබ හැමතිස්සෙම ඇඬු කඳුලෙන් ඉන්නේ කියලා අපි දන්නවා. ඔබ කේන්තියෙන් ඉන්නේ. තරහෙන් ඉන්නේ. වේදනාවෙන් ඉන්නේ. ඔබ රාගයෙන් ඉන්නේ. කාමයෙන් ඉන්නේ. ඔය හැම එකක්ම පින්විතනි මහා කම්පිත ස්වභාවයන්. ඔබම කතා වෙනවා. මගේ මේ පොඩි වැරද්දකට තියෙන මං ටක් ගාලා මිනිස්සුත් එක්ක මේ හිතවත් වෙනවනේ. පොඩි දෙයක් දැක්කත් මං හිතවත් වෙනවනේ. ඊට පස්සේ ඒගොල්ලෝ මොනවා හරි කළා නම් මට එපා වෙනවා. එතන මං තරහයි. බලන්න ඔබ මොනවා කියලා නැද්ද කියලා. ඒ කියන්නේ මොකක් හරි අවස්ථාවක් ආපු ගමන් පින්විතනි තමන්ගේ හිත කම්පා වෙලා ඉරලා ඒකට ඇලෙනවා. ඊට පස්සේ මොකක් හරි ඒකට විරුද්ධ දෙයක් දැකව ගමන් පින්විතනි ආයෙත් හිත කම්පා වෙලා ඉරලා ඒකත් එක්ක ගැටෙනවා. එතකොට බලන්න අහක යන ණයෙක් එක්ක සම්බන්ධකමක් පවත්තලා. මොකද මේ ණයව දැක්ක විතරයි කම්පණය වෙන්න පටන් ගන්න. කියලා ඇලුනා. දැන් ඇල්ල තියෙන ණයත් එක්ක. දැන් ටික වෙලාවක් යනකොට ණය අපේනේ පුප්පනකොට මොකද වෙන්නේ? දැන් ඊට පස්සේ ඇලිච් එකෙන් ගැලවෙන්න කරන්නේ ගැටෙන්නේ. එතකොට මේ නිකන් අහක ගිය ණය අපෙන් විදිහට අර රෙද්දස් දාගෙන දැන් කනවා කියාගෙන තමන්ගේ ජීවිතයෙන් විනාශ කරගන්න මට්ටමට ඔබ ඇවිදලා තියෙනවා. ඒ කෙනාව මතක් වෙන සැරේට පින්විතනේ එක්ක රාගය එනවා එක්ක ද්වේෂය එනවා. ඒ කියන්නේ පින්විතනේ කෙනාව හෝ වස්තුව. එහෙමත් නැත්නම් රූප වේදනා සංඥා සංකාර විඥාන. දැන් බලන්න ඉතින් ඔක්කොම උනේ පින්විතනේ අර කම්පිත ස්වභාවය නිසා. එහෙනම් ඔබ හොඳට ඔය තියාගන්න පින්විතනේ. මේක ඔබට මේ නිවන කියන එක අනිවාර්යයෙන්ම කරගන්න ඕනේ කියලා හිතන පිරිසක් කියලා මම විශ්වාස කරනවා මෙතන ඉන්නේ.
මොකද හැමදාම කොහොම හරි මේකට ඇවිල්ලා සම්බන්ධ වෙන කටයුතු කරන පිරිස හරි වටිනවා. කෝටි ලක්ෂයක් සක්වලටම පින්විතනේ ඔබ වගේ අය ඉන්නේ බොහොම පොඩ්ඩයි. ඒකට මට කැට තියන්න පුළුවන්. මේ ලංකාද්වීපය කියන්නේ දැන් තථාගතයන් වහන්සේගේ ශාසනය පවතින තැනක්නේ. මේ සද්ධර්මයේ තියෙන තැනක්නේ ලංකාද්වීපය කියන්නේ. මේ ලංකාද්වීපයේ පින්විතනේ මේ ධම්මග හරියට අවබෝධ කරගෙන මේක වඩන පිරිස කොච්චර අඩුයිද කියලා ඔබ දන්නවනේ. ඔබගේ යාළුවෝ අතර ඔබ වගේ කී දෙනෙක් ඉන්නවද කියලා ඔබ දන්නවනේ. එහෙනම් ඔය ඔබ සාම්පල් එකක් නේ ගත්තේ ඔය නියදියක්නේ. ඔය සාම්පල් එක ඇතුලේ පින්විතනේ මිනිස්සු 100ක් ගත්තාම ඔබ විතරයි නම් ඉන්නේ. නැත්තම් ඔබ වගේ කෙනෙක් හොයාගන්න මිනිස්සු 2000ක් ගන්න ඕන නම් ලක්ෂයක් ගන්න ඕන නම් දැන් කෝටි ලක්ෂයක් සක්වලට දාලා බලන්න ඒක. මේ දසදහසක් ලෝක ධාතුවෙන් එහා පැත්තට පිංගුදෙන මේ දහම ඇත්තෙම නැහැනේ. දසදහසක් ලෝක ධාතුවෙන් මෙහාට පිංගුදෙන ඒ දෙවි කෙනෙක් ඇවිල්ලා බණ ටිකක් අහලා ගියොත් හැරෙන්නේ. ඒත් වෙන දෙයක් ගන්න බෑනේ. එහෙනම් පිංගුදෙන ඔබ මහා පුණ්‍යවන්ත පිරිසක්. ඔබ පුණ්‍යවන්ත නිසා තමයි පිංගුදෙනි මම ඔබට අනුන් පද කියන්නේ. පාර යනට අනුන් පද කියන්නේ නැහනේ. මම දන්නවා පාර යන එක අනිවාර්යයෙන්ම දැන් වාහනේ කැපුණා නම් සතර අපායයි. මම වචනයක් කියනවද? නෑ. අවද ඔබ කෙරේ අනුකම්පාවෙන් තමයි පින්විතනේ අනුන් පද කියලා හරි ඔබ බේර ගන්න හදන්නේ. ඔබ කරන්නේ නැත්නම් ඔබට අනුන් පද කියනවා. මම පදේ කියනවා ඔබ එන ගන්නවා. මම පිහිය වෙනවා ඔබ පිහිය අරන් එන ගන්නවා. ඉස්තරාට ඔබට ඒව අහන්න හම්බෙයි. මොකද ඔබගේ ක්‍රියාකලාපයේ මත ඒව සිද්ධ වෙන්නේ. ඒවා කරන්නේ පින්විතනේ කොහොම හරි ඔබව බේර ගන්න. අවද හේතුව රාග දේශ මොහයන්ගෙන් අන්ධ වුණාට පස්සේ පින්විතනේ මේ යථාර්ථයේ පේන්නේ නැතු යනවා. කොහොම හරි කරන්න ඕනේ පින්විතනේ මේ S2 පාදන එක. සමහරුන්ගේ S2 එකට ඇලිලා. ඒක නිසා කපලා හරි ඕක වෙන් කරන්න ඕනේ. වෙන් කළා ඕක ඇරලා දෙන්න ඕනේ. ඒක රිදෙනවා සමහරුන්ට. රිදිලා හරි කමක් නැහැ. Tamanට නියම කල්යාණ මිත්‍රෙක් හම්බුනාට පස්සේ පින්විතනේ ගැහුවත් යන්න එපා කියලා කියලා තියෙන්නේ. ගහලා පැන්නුවත් ගහලා එලෙව්වත් යන්න එපා. කානුවක් සුද්ධ කර කර හරි ඉන්නේ කියලා. මොකද හේතුව පින්විතනේ මේ කල්යාණ මිත්‍ර සම්පත්තිය කියන එක තමයි ගොඩාම දුර්ලභ දේ. තථාගතයන් වහන්සේගේ ලෝක පහළ වීම සිද්ධ වෙලා තියෙනවා. මනුසත් භවයේ ලවපු අය ඉන්න ඕනේ තරම්. ඒ කාලේ. එයාට මොකද නැත්තේ? කල්යාණ මිත්‍ර සම්පත්තිය. ඔබගේ යාළුවෝ ඔක්කොම මිනිස්සු නේද? බුදුහාඳුරු පහළ වෙලා නේද ඉන්නේ මේ කාලේ? ධර්ම තියෙනවනේ. හා. එනේ යට නැත්තේ මොකද්ද? කල්යාණ මිත්‍ර සම්පත්තිය. කල්යාණ මිත්‍ර සම්පත්තිය තමයි පින්විතනේ අඩුම. ඔය තුනම එකට එකතු වෙන කල්හි සද්ධර්මයේ ශ්‍රවණය කරන්න ලැබීම තමයි ඊට පස්සේ පරම දුර්ලභ වෙන්නේ. ලේසි පාසු දෙයක් නෙමෙයි. ඉතින් ඔබට ඔය හැම එකක්ම ලැබෙනවා. ඒක නිසා පින්විතනේ ඔබ කොහොම හරි උත්සාහ කරන්න. ඔබගේ විමුක්තිය සලස ගන්න. එහෙනම් ඔබ සියලු දෙනා ටාගට් එක තියාගන්න. මම අටලෝ දහමේ කම්පා නොවන කෙනෙක් වෙනවා. එතකොට ද්‍රව්‍යයක් හෝ පුද්ගලයෙක් හෝ එහෙමත් නැත්නම් පින්විතනේ එතනින් ඇතුළට ඇවිල්ලා රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මට්ටම මෙනෙහි කරන්න පුළුවන් නම් ඔබට ආන්ගේ මට්ටමින් එතනට ඇවිදilla ඉවරලා බලන්න පින්විතනේ ඔබගේ කම්පණය වෙන ස්වභාවය කොහොමද කියලා. ඒ කම්පණය වෙන ස්වභාවයටපත් වෙන්නේ පින්විතනේ පෙළීමෙන් ඉන්න කෙනා. දැන් හොඳට මානසිකාර කරලා බලන්න මේ කියන දේ. මතකයිනේ මුවන් පැලස නෙමෙයි අහන්න තියෙන්නේ. හොඳට මානසිකාර කරන්න පටන් ගන්න මේ කියන්නේ ඔක්කොම. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පැත්තෙන් ආවොත් එහෙම. එහෙමත් නැත්නම් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ හරි කොහොම හරි කමන්නේ නැහැ. පිටුනේ ද්‍රව්‍ය වස්තු සත්ත්ව පුද්ගල හරි කමන්නේ අරගෙන. ඔබ හොඳට බලන්න පිටුනේ මේ පෙලිල්ලෙන් ඉන්න කෙනාට තමයි ඔය කම්පන ස්වභාවය හැමදෙස්සෙම තියෙන්නේ. මොකද ඔබ යමකට පෙලි ඉන්නකොට තමයි පිටුනේ ඔබට බයක් හිතට දැනෙන්නේ මේක කෙරෙයිද දන්නේ නැහැ නොකරෙයිද දන්නේ නැහැ. ඔන්න ඔය කම්පිත ස්වභාවයේ ආරම්භය ඔබ දැන් අරගෙන ඉවරයි එතකොට. ඔබ පෙලෙන්න ගත්තට පස්සේ ඊට පස්සේ පින්වතුනි මේ පෙලීමෙන් නිදහස් වෙන්න පුළුවන් වුණොත් ඔබ ඒකට ඇලෙනවා. ඒ කියන්නේ ඔන්න ඔබ දැන් වේගෙන් කම්පණය වෙන්න අරන් තියෙන්නේ. ඒකෙන් දැන් ඔබට ලොකු පාඩුවක් වෙන්නේ. තව අවස්ථාවක් තියෙනවා පින්වතුනි ඒකෙන් නිදහස් වෙන්න බැරි වුණොත් එහෙම පින්වතුනි ඔබ ගැටෙනවා. ඒ කියන්නේ ඔබ කම්පිත ස්වභාවයේ ඊළඟ පැත්තට පැනලා තියෙන්නේ. ඉතින් ඔන්න ඔය තුල තමයි පින්වතුනි ඔබගේ ජීවිත අරගෙන යන්නේ. ඒක නිසා අද මේ ලෝකේ ඉන්න මිනිසුන්ට පුළුවන් පින්වතුනි ඔබ හිනස්වන්න. ඔබ වඳවන්න. මේ ලෝකේ තියෙන වස්තුන්ට පුළුවන් පින්වතුනි ඔබ හිනස්වන්න අඬවන්න. ඔබගේ අම්මා මැරෙන්න කලින් ඔබට දීපු තෑග්ගක් තියෙනවා. මැටි භාජනයක්.
වේගෙන් හුලඟ හැමුවා ජනෙලෙත් දැවිල්ල බැදුනා ඒකේ. ඒක වැන්න බිමට. දැන් ඔබ අඬනවද නැද්ද? බලන්න මැටි භාජනයකට පුළුවන් නේද පින්විතනේ? ඔබ අඬවන්න. ඉතින් ඔබ රටේ රජුරුවද? රජුරුණත් වැඩක් තියනවද? මැටි භාජනයකට පුළුවන් නම් පින්විතනේ ඔබ කම්පා කළා. ඔබගේ ඇහෙන් කඳුළු එළියට ගන්න. ඒ මොහොතේ ඔබගේ ජීවිතය අපායක් බවට පත් කරන්න. රටේ රජුරුණත් ඇති බලක් තියනවද? එහෙනම් කොහොම හරි පින්විතනේ ටාගට් එකක් ගන්න. මම අටලෝ දහමේ කම්පා නොවී ඉන්න උත්සාහ කරනවා කියලා. එතනට එන්න නම් පින්විතනේ ඔබ මේ කියන මේ පිළීම් ස්වභාවය දුරු කරන්න ඕනේ. එතකොට මේ පිළීම් ස්වභාවය දුරු කරන්න යනකොට පින්විතනේ ඒකට පලිබෝධ වෙන යමක් තියෙනවා නම් ඔබ තුල. ඔබට සිද්ධ වෙනවා පින්විතනේ ඒකත් එක්ක සටන් කරන්න. ඒකට පලිබෝධ වෙන ලොකුම දේ තමයි පින්විතනේ මාන්නේ. තමන්ට දැනට තියෙන මානය නිසා පින්විතනේ තමන් තමන්ගේ මග වහ ගන්නවා. එහෙනම් මානය කියන එක පින්විතනේ මහා දරුණු සර්පෙක් ඉදිරියට දැකලා මේ නිවන් මඟ වඩන්න යන කෙනාට මහාම භයංකර දෙයක් ඉදිරියට දැකලා මානය කියන එක පින්විතනේ පුළුවන් තරම් මානය කියන එක බිමට තියලා පාගගෙන ඉන්න. මොකද මානයටපත් වෙච්ච ගමන් පින්විතනේ සම්පූර්ණයෙන්ම ඔක්කොම වැහිලා යනවා. කාමය කියන්නේ පින්විතනේ මානයේ අවස්ථාවක්. රූප රාගය කියන්නේත් මානයේ අවස්ථාවක්. අරූප රාගය කියන්නේත් මානයේ අවස්ථාවක්. මේ ඔක්කොම මානයේ අවස්ථා. ඔබ මානයේ බිමට තියලා පාගගත්තේ නැත්නම් ඔය ඔක්කොම මතුවෙනවා. ඔය ඔක්කොම මතුවේවි ඇවිල්ලා පින්විතනේ ඔබට මේක කරගන්න දෙන්න තියෙනවා. අවසානයේදී දුරු වෙන්නේ මානය. මානය දුරු වෙච්ච ගමන් අරිහත්. නමුත් කාම රාගය දුරු වෙනවා කියලා දුරු කරන්නේත් පින්විතනේ මොකේ අවස්ථාවක්ද? මානයේම අවස්ථාවක්. ඔබට මානය සම්පූර්ණයෙන්ම දුරු කරන්න බෑ කාමරාගය තියාගෙන. ඔබ කාමරාගය දුරු කරනවා කියලා කටයුතු කරනකොට මානය ටිකක් අඩු වෙනවා ඔබගෙන්. කාමරාගය අඩු වෙද්දී. ඔබ පටන් ගත්තොත් එහෙනම් මානය දුරු කරනවා කියලා හිතාගෙන කටයුතු කරන්න. ඔබ මානය දුරු කරන්න කියලා කටයුතු කරගෙන යනකොට පින්විතනේ මුලින්ම දුරු වෙන්නේ මොකද්ද? කාමරාගය. ඔබට මුලින්ම මානය දුරු කරන්න බෑ. ඔබ මානෙ දුරු කරන්න තමයි හදන්නේ. හැබැයි මුලින් දුරු වෙන්නේ කාමරාගය. මොකද මානෙ අවස්ථාව තමයි පින්වතුනි ඔය තියෙන්නේ ඔක්කොම. මේ මානෙ අවස්ථාව වලින් ඔබ මුලින් කාමරාගය දුරු කරයි, රූප රාගය දුරු කරයි, අරූප රාගය දුරු කරයි. ඔය ටික දුරු කරගෙන යනකොට දැන් මාන අවස්ථාව තමයි ඉතුරු වෙලා තියෙන්නේ. අනිදරවට පුළුවන් මාන උද්දච්ච අවිජ්ජා කියන ටික නසන්න. එහෙනම් මේ මානෙ කියන එක පින්වතුනි මහා පුදුම බරපතල දෙයක්. ඔබට අදිස්ථානයක් තියෙනවා නම් පින්වතුනි ඔබ මෙන්න මේ තැනට එනවා කියලා. ඒකට තියෙන ලොකුම පරිබෝධය තමයි මානෙ. දැන් ඔබ කල්පනා කරලා බලන්න මොකද්ද කරන්න ඕනේ කියලා. දැන් ඔබට තියෙන මානයත් එක්ක ඔබ හැපුණ නැත්නම් පින්වතුනි වෙන්නේ මොකද්ද? ඔබ හැමදාම මෙතනට එයි. ඔය කෙස් ටික තව පැහැෙනකම්. කෙස් ටික පැහිලා ගියා. මොකද ඔබ ලවපු දෙයක් නැති වෙයි. මොකද හේතුව මානෙ ඉස්මතු වෙච්ච ගමන් පින්වතුනි ඔබගේ ගේම් එකේ ලකුණු ඔක්කොම කැපෙනවා. ඒක නිසා නිවනට පිළිපන්න කෙනෙක් නම් ඔබට නිවන නම් සාක්ෂාත් කරගන්න ඕනේ පින්විතේ ඔබ තරයේ මදිස්ථාන කරගන්න මම පය පිස්නා 20ක්සේ කටයුතු කරනවා කියලා. ඔබට මම මේක හැමදාම කියනවා පින්විතේ. හැමදාම කියන්න නම් මේක කොච්චර වටින දෙයක්ද කියලා ඔබ හිතලා බලන්න. නමුත් ඔබට පින්විතේ මේ තත්ත්වයටපත් වෙනවා කියන එක ලේසි වැඩක් නෙමෙයි. ඒකයි ඔබට කියන්නේ මේක බලෙන් කරන්න කියලා. බලෙන් කරන්න. ඔබගේ හිත කිව්වොත් එහෙම පින්විතනි පුංචි හාමුදුර කෙනෙක් දැක්කම නෑ මම මේ හාමුදුරන්ට දන ගහලා වඳින්න ඕනේ නෑ පුංචිනේ මම මේ හාමුදුරන්ට නිකන් පාත් වෙලා වඳිනවා. ඔබගේ හිත එහෙම කියනකොට පින්විතනි ඔබ හිතට විරුද්ධ වෙන්න. ඔබගේ අතුලේ තියෙනවනේ මේ වෙනකොට ගොඩනගාගත්ත පොඩි හරි දෙයක් විරුද්ධ වෙන්නේ හිතට. හිතට විරුද්ධ වෙලා නෑ උඹට එහෙම කරන්න බෑ. මම පෙරලිලා වඳින්න මේ හාමුදුරන්. හැමදෙම හිතට විරුද්ධව කටයුතු කරන ඔය මාන අවස්ථාවේදී. එහෙම හරි පින්වතුනි පුරුදු වෙන්න. නායක උදාහරණයක් ඔය කිව්වේ. කවුරු හරි ඔබේ ඇඟේ හැපුණාට පස්සේ ඌනේ ඇඟේ හැපුණේ මම මොකටද උට සොරි කියන්නේ. එහෙම කියනකොටම පැනපු ගමන් සමා වෙන්න කියන්නේ. ඇයි? ඔබගේ හිතේ තියෙන හතුරු සේනාව තමයි පින්වතුනි ඔබ ඔය විනාශ කරන්න කටයුතු කරන්නේ. දැන් සමහරුන්ගේ මේ වෙනකොට හතුරු සේනාව විසින් ග්‍රහණයට අරගෙන ඉන්නේ.
ඒ අය ඇස් දෙක පියාගෙන කට ඇරගෙන කටින් බලාගෙන කන් දෙකෙන් අහනවා බන. එන ඇස් දෙකෙන් පේන ප්‍රමාණය මදි නිසා කට ඇරගෙන ඉන්නවා. ගොඩාක් එකපාර බලන්න. මම මේ කියන්නේ ඇස් දෙක පියාගෙන බන අහන අය ගැන නෙමෙයි. ඇස් දෙක පියාගෙන කට ඇරන් ඉන්න අය ගැන. පව්. කමක් නැහැ. වයසක අය නම් කමක් නැහැ. තරුණ අය නම් තමන්ගේ ළඟ තරුණයෙක් එහෙම නිදාගෙන ඉන්නවා නම් පිටිපස්සින් ඉන්න කෙනාට තියෙන්නේ මහා කරුණාවෙන් දෙන්න එකක් ඔළුවට තරු විසි වෙන්න. මහා කරුණාවෙන් දෙන්න ඕනේ. තරුණයෙක් හෝ තරුණියක් නිදාගෙන ඉන්නවා නම්. වයසට ගිය කෙනෙක් නම් කමන්නේ. මම තරුණකම අරන් ගිහලා තියෙනවා අවුරුදු 60 දක්වා. අවුරුදු 60 ඉන්න කෙනා තරුණයි කියලා මම කියලා තියෙනවා. මම හැමදාම බණ අහන්න එන්න වටින්නේ නැද්ද කියලා. සතුරු සේනාව විසින් බාරයට අරගෙන දැන් මෙතනින් එහාට මේ කියන එකක්වත් තේරෙන්නේ නැහැ. කියන එකක්වත් ඇහෙන්නේ නැහැ. සතුරු සේනාව බාරයට ගත්තට පස්සේ පින්විතනි ආයි ඔක්කොම ඉවරයි. 10 මාට පුණ්‍ය අනුමෝදනා කරනකොට සතුරු සේනාව අයින් වෙනවා. ඒක නිසා හොඳ කල්පනාවෙන් ඉන්න පින්විතනි. සතුරා කියන කෙනා ඔබගේ ඇතුළේමයි ඉන්නේ. නින්ද කියන්නේ මායාවේ ක්‍රීඩාව. මායාව හැරි කැමති ඔය ක්‍රීඩාව කරන්න ඔබත් එක්ක. මොකද නින්දට ගියාට පස්සේ ඔය පව් කරන්නේත් නැහැ, පින් කරන්නේත් නැහැ, කුසල් කරන්නේත් නැහැ, මොකුත් නැහැ. පව් විතරක් කරන අයට නම් පින්විතනි මුළු දවසම නිදා ගන්න එක වටිනවා. පිනට වඩා පව් කරන අයත් දවසම නිදා ගන්න එක හොඳයි. නමුත් පින්විතනි කුසල් කරන කෙනාට නිදා ගන්නවා කියන එක පාඩුයි. මොකද හේතුව මම මේ පාර භාවනා වැඩසටහන ඇද කිව්වේ ඔබගේ ජීවිතේ දවස් 5 කී ඉවර වුණා. ඒ දවස් 5 ඉවර වුණා පින්විතනි. පින් කර කර නෙමෙයි ඉවර වුණේ. පව් කර කරත් නෙමෙයි ඉවර වුණේ. කුසල් කර කර ඉවර වුණා. හැබැයි ඉවර වුණා. ඒ ටික අය ගන්න බෑ. කුසල් කර කර හරි මොකද උනේ? ඉවර වුණා. ඔබ තව දවස් 6යි නම් නිදා ගන්න මේ තව ජීවතුන් අතර ඉන්නේ පින්විතනි. ඒකෙන් දවස් 5ක් ඉවර වුණා. අපිට තව එක දවසයි තියෙන්නේ. ඒ අද. ඒකයි කුසල් කරන්න ගත්තා කියලා පින්විතනි ජීවිතේ ආපහු ලියලන්නේ නැහැ කාගේවත්. වැය වෙන එක තමයි වෙන්නේ හැමතිස්සෙම. ඔක හොඳට තේරුම් ගන්න ඕන. දවසින් දවස වෙන්නේ පින්විතනි වැය වෙන එක. ඔබ පින් කර කර හරි පව් කර කර හරි කුසල් කර කර හරි ඔය මොන දේ කර කර හරි ඔබගේ ජීවිතේ වැය වෙන එකයි ඔය සිද්ධ වෙන්නේ. ඒක නිසා නිନ୍ଦ කියන එක හරි බාධාවක් මෙවිතර මේ නිවන් මඟ වඩන කෙනාට. ඒකෙන් හරියට පරිස්සම් වෙන්න ඕනේ. ඒ වගේම මෙවිතර ඔබගේ තියෙන සතුරු සේනාව මැඩලන්න පුළුවන් මට්ටමන ඔය හිත ඇතුලේ ඉන්න මිතුරු සේනාව වැඩි දියුණු කරගන්න. ඔබට පුළුවන්කම ලැබෙන්න ඕනේ පිළිගන්න සතුරු සේනාව වැරදි දෙයක් කිව්වොත් එහෙම ඉක්මනට යව පාගලා දාන්න. එහෙනම් කවුරු හරි ඔබේ ඇඟේ හැපිලා පිංගුතුනි යනකොට ඔබට පුළුවන්කම තියෙනෝනේ සමා වෙන්න කියන්නේ. එයා තමයි බලෙන් ඇඟේ හැපුනේ. ඒත් කමක් නැහැ. තමාට පොඩි ළමයෙක් වෙන්න පුළුවන්. මම මොකටද මේ පොඩි එකාට මේව කියන්නේ. ඔහොම තමයි එන්නේ පිංගුතුනි සතුරු සේනාව. පොඩි ළමයෙක් ඇවිල්ලා මේ මං ජාතක කතාවක් ඇහුවා මං අංකල්ට ඒක කියන්නද? මූ ජාතක කතා කියන්නේ අපිට අපි දහම් න්‍යාය හොඳ අවබෝධයෙන් ඉන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වඩ ඉන්නේ. ඔන්න ඕක ඇතුලෙන් එනවා. දැන් ඕක ඇතුලෙන් ආපු ගමන් මොකද වෙන්නේ? දැන් ඔබ දැනගන්න ඕනේ පිටින් දැන් ඔබ මේ පරදින්න යන්නේ. ඔබ මෙච්චර කල් එකතු කරගත්ත ලකුණු එකින් එක කැපෙනවා. ඒ වෙලාවට පිටින් ඔබට පුළුවන්කම තියෙන්න ඕනේ. ඔබගේ හිතේ නැగిලා ආපු මානෙට පයින් ගහ ගන්න. ඒකට විරුද්ධව කටයුතු කරන්න. අද්දක මම අනේ පුතේ කියන්නකෝ කොච්චර වටිනවද? ඔය විදිහට පිංගුතුනි ඔබගේ මානය පාලනය කරගන්න උත්සාහ කරන්න. මානය කියන එක මතුවලා આવොත් පිංගුතුනි එතනින් එහාට ඔබට මග වැඩෙන්නේ නැහැ. ඒක මට ප්‍රත්‍යක්ෂ. ඔබ අනිවාර්යයෙන්ම මග වහ ගන්නවා. මොකද අපේ අවසාන තැන තියෙන්නේ පිංගුතුනි මේ මානය දුරු කරන එක. මානය දුරු කරන්න යන කෙනා මානයටපත් වෙනවා කියලා කියන්නේ පිංගුතුනි එයා මහා පලිබෝධයක් Taman තුළට ගන්නවා හැමතිස්සෙම. පලිබෝධය Taman තුළට එනවා කියලා කියන්නේ පිංගුතුනි Taman ටිකින් ටික පරදිනවා. එතකොට මේ ගේම් එක පරදිනවා. ඔය මෙහි ආපුවෙන් වැඩක් නැති වෙනවා. දිව්‍ය ලෝකෙ ගිය හැකි. මෙතන ඉන්න හැමෝටම දිව්‍ය ලෝකෙ ගිය හැකි. අද මේ දවසේ කරගන්න ටිකෙන් දිව්‍ය ලෝකෙ යන්න පුළුවන්. ඔබ හොඳටම දන්නවා දිව්‍ය ලෝකෙ යන්න අමාරුයි කියලා. එහෙනම් මේ කරන ටික අපි හිතන්නේ හරි අමාරු වැඩක් ඔබ මේ කරන්නේ. මං කිව්වේ කෝටි ලක්ෂයක් සක්වලට ඔබ වගේ අය ඉන්නේ බොහොම පොඩ්ඩයි. ඇත්තටම ඇත්තේ මේ සක්වලේ ඔබයි තව පිරිසකුයි විතරයි. ලක්ෂයක් ඇති වෙනවා. වැඩිම. මේ කෝටි ලක්ෂයක් සක්වලටම පිටින් මේ අවස්ථාව ලැබිලා මේ අවස්ථාවෙන් ප්‍රයෝජනෙ ගන්න පිරිස් ලක්ෂයක් ඇති.
නිවන අරමුණු කරගෙන කටයුතු කරන අය. ලංකාවේ බොහෝ පිරිසක් හිතන් ඉන්නේ නිවන නැහැ කියලා. ඒතර ඒ අය කොහොමවත් වැටෙන්නේ නැහැ මේ ගණේට. නිවන තියනවා කියලා පිටුදලි දහම දැකගෙන ඒ දහම පූර්ණේ කරන්න යන අයට. ඉන්නේ බොහෝම අඩු ප්‍රමාණයක්. ලක්ෂයක් ඇති වොන්න. සක්වලකට එක්කෙනෙක්වත් අහුවෙන්නේ නැහැ නේද එතකොට? ඇයි? සක්වල කෝටි ලක්ෂයකට එක බුදු කෙනයි ඉන්නේ. එහෙනම් මේ දේ ඔබ සියලු දෙනාටම පුළුවන් දිව්‍ය ලෝකේ යන්න. ඔය ප්‍රශ්නේ දෙන්නේ මොකද්ද? ඇයි දිව්‍ය ලෝකේ යන්නේ? මොකකද? මොකටද දිව්‍ය ලෝකේ යන්න ඕනේ? දැන් බණ අහන අය දන්නවා. මොකටද දැන් දිව්‍ය ලෝකේ යන්න ඕනේ? අතට ගන්නද? වේගෙන් අතට ගන්න. ඊටට පුළුවන් දෙයක් කරන්න. වේගෙන් අතට ගත්ත හැකි. කටේ දා ගන්න පුළුවන්ද? බෑ. කටේ දාගන්නේ ගිනි. වේගෙන් අතට ගන්න පුළුවන්. මහන්සියක් නැතුවම ඕනනම් අතට ගත්ත හැකි. ඒක තමයි පින්දුන ඔබ දිව්‍ය ලෝක යන එකෙන් ඔබට සිද්ධ වෙන්නේ. ගයක් ඕනනම් ඉතින් ගේ මැවෙනවා. නැත්නම් ඔබ යනකොටම මැවිලා. ඒවත් නිකම් මැවුන්නේ නැහැ පින්දුනේ. ඔබ මෙහෙදි මැව්වා. ඔබ මෙහෙදි ලෝක සත්‍යය කෙරේ කරුණාවෙන් කරපු දේවල් නිසා ඔබට එහෙම මැවුණා. ඒක හරියට පින්දුනේ ඔබ පිටරට ගිහලා සල්ලි හම්බ කළා. හම්බ කරන සල්ලි ටික ලංකාවට ගිහුවම අම්මා තාත්තත් එකතු වෙලා ගයක් හදනවා. ගේ හදලා ඔක්කොම ඉවරයි. දැන් ඔබ ලංකාවට එනවා. එනකොට ඔබට ගයක් තියෙනවා. ඉතින් ඔබ හිතනවා මගේ පිනට මැවුණා. දැන් නිකම් මැවුණාද? ගොඩක් අය හිතන් ඉන්නේ එහෙම. අපි දිව්‍ය ලෝකේ යන්න ඕනේ අපි. නැත්නම් ඔබ දිව්‍ය ලෝකේ යන්න. දිව්‍ය ලෝකේ යන්න ඕනේ. කොහොමද යන්න ඕනේ? එහෙම මොනවද ඔබට ඕනේ දිව්‍ය ලෝකේ ගියහම? ඉන්න ගයක් ඕනේ. එහෙනම් දැන් මොකද කරන්න ඕනේ? මෙහෙන් ඉඳගෙන දිව්‍ය ලෝකේ ගිය හදන්න. ඒකයි කියන්නේ චෛත්‍යයක් වටේ ගියයි කියලා. කවදාවත් දිව්‍ය ලෝකේ යන්න බෑ. පව් කිරීමට තියෙන ලැජ්ජාව සහ බිය කියන එක දුරු වෙන්න ඕනේ. ඒ ලැජ්ජාව සහ බිය කියන එක ඇති කරගෙන ඒ පාපයන් නැති කර ගන්න ඕනේ. ඒ ලැජ්ජාව සහ බය කියන එක Taman තුළට එන්න ඕනේ පව් කරන්න තියෙන. එහෙමයි දේව ධර්මයේ දරන්නේ බෑ දිව්‍ය ලෝකේ යන්න. වෙන එකක් දරලා හරියන්නේ නැහැ නේ. බ්‍රහ්ම ලෝකේ යනවා නම් බ්‍රහ්ම ධර්මයේ දරන්න ඕනේ. නිවනට යනවා නම් බුද්ධ ධර්මයේ දරන්න ඕනේ. ඔය වචන වල ඔක්කොම තේරුම් ඔබ දන්නවනේ. එහෙනම් අර දෙක ඇතුව ජීවත් වෙන්න ඕනේ. ඒ දෙක ඇතුව ජීවත් පව් කිරීමට තියෙන ලැජ්ජාව සහ බිය ඇතුව ජීවත් වෙන කෙනා අපි පව් කරන්නේ නැහැ. ඒ කියන්නේ යාට ඒ තරමට ටිකක් අතහැරිලා තියෙන්නේ. ඔන්න අතහැරීමයි ප්‍රගුණ කරගන්න ඕනේ. මේ අතහැරීම තුළ තමයි පින්විතනේ යාට පුළුවන් ඉන්නේ අනිත් අයට උදව් කරන්න. දැන් මග මානවකයා මේ සක්‍ර දේවේන්ද්‍රයා දිව්‍ය ලෝකෙට යන්න කලින් හිටියේ මග මානවකයා කියන තැන. වැවමුණු සකස් කළා. ඇලවේලි සකස් කළා. ගම්මාන හැදුවා. වාරවල් හැදුවා. පිරිස එකතු කරගෙන. මේ තමයි මේ පිරිසකට නායකත්වයේ දීගෙන. ඒ පිරිස හිටපු කට්ටිය තමයි පිටින් අද තාවතින්ස දිව්‍ය ලෝකෙ ඉන්න දේව රජවරු. රාජ 33ක් තියෙනවා. ඒ 33 රජකම් කරන්නේ ඒගොල්ලෝ. ඒකට උදව් කරපු කාන්තාව 4 දෙනෙක් හිටියා. ඒ කාන්තාව 4 දෙනා තමයි සක්‍ර දේවේන්ද්‍රයාගේ අගමහේසිය 4 දෙනා. 3 දෙනෙක් හොඳටම උදව් කළා. එක්කෙනෙක් උදව් කළේ නැහැ. පස්සේ යාව කොහොම හරි ගත්ත සක්‍ර දේවේන්ද්‍රයා. එයා ලව්ව පින්කෝරවල පස්සේ කාලෙක. ඉතින් මම කතා තියෙනවා. එහෙනම් මේ මෙහෙ ඉන්නකොට පින්විත මෙහෙ හදන්න ඕනේ. හරියට ඔබ අපාය හදන්නේ දැන්. ඔබ මේ ධර්මයට එනකම පින්විතනේ ඔබ අපාය හැදුවනේ ඔබගේ රූම් එක. හැදිලා තියෙන්නේ. දැන් ගියත් ඉන්න තැනක් තියෙනවා. ඒ ඔක්කොම මෙහෙ ඉඳලා හදනවා පින්විත. ඒකයි විදිහ. මිනිස්සයා මෙහෙ ඉඳලා සංඛාර වඩද්දී පින්විතනේ අපායේ ගිනි ජාලා නැගෙන්න පටන් ගන්නවා. ඒ ගිනි ජාලාව මේ පෘථිවිය ඇතුලේ කුහරය ඇතුලේ පින්විතනේ මේ ගිනි ජාලාව නැගෙන නිසා ඒ රස්නේ තියෙන නිසා තමයි පින්විතනේ මේ පොළව සාරවත් වෙන්නේ. එහෙනම් මේ ලෝකෙට අවැඩ සාධාරණකම් කරන මිනිස්සු ලෝකෙට යහපතකුත් කරනවා. මක්කල්ලාද? පොළව සරුසාර කරනවා. මොකද ඔබ යම අවැඩක් අසාධාරණයක් කරනකොට පින්විතනේ ඒකෙන් පිටවෙන ශක්තියෙන් අවීති මහා නරක ආදී කිට්ටු හරි ඒ ඔක්කොම ඒ මහා ගින්න පටන් ගන්නවා. ඔය ඔක්කොම සංඛාර. මොකද තාපය කියන්නේ ශක්තියක්. ශක්තිය කියන්නේ පරිවර්තනය කරන එකක් නේ. එහෙනම් තමන්ගේ චිත්ත ශක්තිය තමයි ඔය මක් වේවි යන්නේද? පරිවර්තනය වෙවි යන්නේ. ගිහිල්ලා එතන ශක්තිය වශයෙන් එතන තැම්පත් වෙනවා. සමහර ඒවා උඩට ගිහිල්ලා සූර්ය ශක්තිය විදිහට තැම්පත් වෙනවා සූර්යයා ගාව. සමහර ඒවා ගිහිල්ලා ගස් කොළන් වල තැම්පත් වෙනවා. රසායනික ශක්තිය විදිහට. මේ එහෙම ක්‍රමයක් තියෙන්නේ. එහෙනම් ඔබ ඉන්නකොට පින්විතනේ දිව්‍ය ලෝකේ යන්න ඕන නම් ඔහොම ඉන්නකොට තමයි හේ හදන්න ඕනේ.
නිකන් එහෙ ගිය ගම එකපාරම වෙන්නේ නැහැ. දැන් වසපත්ති මාර දිව්‍ය පුත්‍රයා කියනවා නම් මං හිතු සනින් මට හිතු දේවල් ලැබෙනවා කියලා. එහෙම වෙන්න නම් පින්වතුනි ඒ දිව්‍ය ලෝකෙට යන්න මෙහෙ ඉන්න කාලේ කොච්චර දේවල් කරන්නේ නැද්ද? නැත්නම් තමන්ගේ පිනට ලැබෙන්න ඕන දේ විතරයි නේද ලැබෙන්නේ? ඒ කියන්නේ තමන් කරපු දෙයකට සාපේක්ෂව දෙයක් විතරයි නේද ලැබෙන්න ඕනේ. වෙන දෙයක් ලැබෙන්න විදිහක් නැහැ නේ. යන් ලේසි වැඩක් නෙමෙයි පින්වතුනි ඒක. ඊට ඔබට ප්‍රශ්න තියෙන පින්වතුනි දැන් ඔබට පුළුවන් දිව්‍ය ලෝක යන්න ඔබ මේ කරන වැඩත් එක්ක. නැත්නම් වැඩේ තියෙන්නේ මොකද්ද? ඉතින් ගිහිල්ලා මොනවද කරන්නේ? තේ ගියත් ඉතින් මේ ටිකම තමයි කරන්න වෙන්නේ පින්වතුනි. නැත්නම් ඉතින් ගිනි ගොඩක තමයි ඉන්න වෙන්නේ හැමතිස්සෙම. වේගෙන් අතට ආව කියන එක වැඩක් නැහැ නේ පින්වතුනි. ඒ කේක් නිසා පෙලෙන්නේ කවුද? නැත්නම් කේක් වල වටිනකම තියෙන කාටද? කේක් වල වටිනකම තියෙන කාටද? කේක් පිළිබඳ ඇම්ම තියෙන කාට? ඇම්ම කියලා කිව්වේ පෙලීම. පෙලීමට ටික රිදෙන වචනේ මොකක්ද? ඇම්ම. ඔබ පෙලෙනවද කියලා අහනකොට වඩා ඔබට ඇම්මද කියලා ඇහුවොත් එන්නේ මොකද වෙන්නේ? ගොඩක් වදිනවා. ඉතින් පොඩි සිංහලට පරණ සිංහල දාලා කතා කරන්න ඕනේ. නැත්නම් සීනි බෝලයක් දාලා කතා කරන්න ඕනේ. ඉතින් මේ වෙලාවේ සීනි බෝල කන වෙලාව නෙමෙයි. කකුල ලිස්සුවොත් එimhe කෙලින්ම සතර අපායේ. ඒක නිසා ඔබට පරිස්සමෙන් ඉන්න කියන්නේ. මොකද ඔබ ඉන්නේ ගැට්ටේ. කකුල ලිස්සුව සතර අපායේ. හිමීට බේරිලා මේ පැත්තට පැන ගන්න ඕනේ. කෙනෙකුට පුළුවන් තාප්පේ ගහලා දාන්න. ආයේ කවදාවත් කකුල ලිස්සන්නේ නැහැ. තාප්පේ ගහලා තියෙන්නේ. මේ තැනටපත් කරගන්න. එහෙනම් කාන්තාවක් පිළිබඳ වර්ණකම තියෙන කාටද? කාන්තාවක් පිළිබඳ ඇම්ම තියෙන කාට? අනිත් එකාට වටින්නේ නැහැ පොඩ්ඩක්වත්. ඒකයි විදිහ. ඕනෙම එකක් පිළිබඳ වටිනකමක් එන්නේ මේකෙන් ඒ හැම තියෙන කෙනාට විතරයි. ඉතින් කවදාකවත් හිතන්න එපා මේකෙන් කාන්තාවක් වටිනවා, කේක් කෑල්ලක් වටිනවා, ෆිල්ම් එකක් වටිනවා. එහෙම ඒවා නැහැ. වටිනවා කියලා જાතියක් මේ ලෝකේ නැහැ. ඒක පුද්ගලයා මත වෙනස් වෙනවා. ඒ කියන්නේ ඒ චිත්ත ස්වභාවය මත වෙනස් වෙනවා. දැන් අරිහතුන් වහන්සේට පින්විතේ කිසි එක වටිනකමක් නැහැ. උන්වහන්සේ ඉදිරියේ පොඩි ළමයෙක් අරගෙන පොලේ ගහලා මැරුවා. උන්වහන්සේ මාත්‍රකව කම්පා වෙන්නේ නැහැ. මොකද උන්වහන්සේට එහෙම වටිනකමක් නැහැ දේවල් වල. පුතග්ජන මානසික මට්ටමකට හිතේ මගේ අම්බේ මොන තරම් අකරුණාවන්තද කියලා. අකම්පිත හිත. බේර ගන්න පුළුවන් නම් බේර ගන්නවා. ඉතින් නැත්තම් මොකද කරන්නේ? කම්පා වෙවි අඬන ඉන්නවද? අකම්පිත ස්වභාවය. ඒකයි මම ඔබට කියන්නේ පින්විතනේ මේ බුදුසසුන තුළින් ඔබ මේ අකම්පිත ස්වභාවයටපත් වෙන්න. කවුරු මොනවා කිව්වත් පින්විතනේ ඔබගේ හිත හොල්ලන්න බැරි තැනටපත් වෙන්න. නියම පඬිතෙක් වෙන්න පින්විතනේ බක පඬිතයෝ වෙන්නේ නැතුව. නියම පඬිතෙක් වෙන්න. සේලෝ යතා ඒක ගනෝ වාතේන නසමීරති. ඒවන් නින්දා ප්‍රසංසාසු නසිමිජ්ජන්ති පඬිතා. නියම පඬිතෙක් වෙන්න. නියම පඬිතයාගේ ස්වභාවය මොකද්ද? මහා විශාල ගල් පර්වතයක් වෙන්නේ ඡණ්ඩ මාරුතයක් ආවත්. සූර්යසුලඟක් ආවත්. හොල්ලන්න පුළුවන්ද? බෑ. අන්න ඒ වගේ පින්විතනේ නියම පඬිතයා මොනතරම් නිന്ദා පහදාවත් ඒවැ මාත්‍රයක්වත් සැලෙන්නේ නැහැ. ඉතින් නියම පඬිතෙක් වෙන්න. නියම පඬිතෙක් වෙන්න නම් පින්විතනේ ඔබට බුදුසසුනින්ම තමයි පිහිට ගන්න තියෙන්නේ. වෙන කිසිම අවස්ථාවක ඒ පිහිට ගන්න බෑ. වෙන කිසිම තැනක ඒ පිහිට නැහැ. බුදුසසුනේමයි පිහිට තියෙන්නේ. කොහොම හරි ඒ පිහිට ගන්න. ඒකට කරදර වෙන වැඩ කිසිවක් කරන්න එපා. ඒකට නොගැලපෙන දේවල් කිසිවක් කරන්න එපා. මොකද ඔබ පුරුදු වෙලා තියෙන ක්‍රමයමයි මම මේ ඔබට කියන්නේ බෙන්ගුස්නේ. ඔබට උසස් වීමක් ගන්න තියෙනවා නම් ඒ උසස් වීම ගන්න මේ විදිහට ඉන්න ඕනේ. ඔබ ඒකට විරුද්ධව කිසිම වැඩක් කරන්නේ නැහැ. කිව්වොත් ඔබට මේ උසස් වීම දෙනවා හැමදාම වෙලාවට එන්න 8:00 වෙනකොට ඇවිල්ලා ඉන්න හැමදාම කියලා. ඔබ 7:00ට එහෙ උසස් වීම ගන්නකම්. මොකද ඔබ දන්නවා 8:00 පහ වුණොත් මේක පලිබෝධයක් වෙනවා කියලා. ඒකට පලිබෝධයක් වුණොත් එහෙනම් මේක කරගෙන යන්න බෑ කියලා ඔබට තේරෙනවා. ඒක නිසා ඔබ කරනවා අපි ඔබ කොහොම හරි දිවි හිමියෙන් ඒ ටික කරනවා. එහෙනම් මේකට තියෙන පලිබෝධ හොඳට අඳුන ගන්න. ඒකයි මම කිව්වේ පින්වදිනේ මානෙ කෙනෙක් කොහොම හරි පාගගෙන ඉන්න බිමට. මානෙ පාගන් ඉන්නවා කියලා අසාමාන්‍ය කෙනෙක් වෙන්න යන්නත් එපා. ඒවත් කියන්න එපා. නැත්තම් පාර යන හැමෝටම සමා වෙන්න කියන්න එපා. අවස්ථාවක් ආපු ගමන් පින්වදිනේ තමන්ගේ මානෙ ඉස්සෙන බව තේරෙනවනේ. එතනින් ඔබ ටක් ගාලා අයින් වෙන උත්සාහ කරන්න. මානෙ තුලින් දාලා පා ගන්න බිමට. එහෙම කරගෙන පින්වදිනේ ඔබ මේ ගමන බොහොම ශක්තිමත් යන්න. මොකද මේ ගමන ඔබ හැමෝටම දිනන්න පුළුවන් පින්වදිනේ. තථාගත ශාසනය එහෙමම තියෙනවා. දහම් මග එහෙමම තියෙනවා පින්වදිනේ. යන්න කොන්දපණ තියෙන මිනිස්සු නැතිකමයි තියෙන්නේ.
යන මිනිස්සුගේ කොන්දපණ නැති වෙච්ච ගමන් ඒ මිනිස්සු කියන්න පටන් ගත්තේ මාගේ කොන්දපණ නැහැ කියලාද? නැත්තම් නිවන නැහැ කියලාද? නිවන නැහැ කියලා. ඊට පස්සේ යන අයටත් කෙනෙහිලිකම් කර කර ඉන්නවා. ඕක තමයි ස්වභාවය. මොකද අපි කිව්වොත් එහෙම නිවන තියෙනවා කියලා පින්වතුනි. එතකොට මිනිස්සු පිළිගන්න හදනවා අපිව. ඒ බුද්ධ ශාසනය කියන්නේ නිවනටනේ. දැන් අපි කිව්වොත් එහෙම නිවන තියෙනවා කියලා මිනිස්සු අපිව පිළිගන්නේ කියන බයට ඊට පස්සේ මොකද කරන්නේ? ඒක කරන්න පුළුවන් උපරිමයෙන් කරනවා. ඉතින් කරන්න පින්වතුනි පොළොව සරුසාර වෙනවා. ඉතින් අපිට තියෙන්නේ පින්වතුනි සේලෝ යතා ඒක ගහනවා වාතේනන සම්මීරති කියන තැන ඉන්න. මහා ගල් පර්වතයක් වගේ ඉන්න. මොකද කරන එකේ අඩුවක් වෙන්නේ නැහැ අනිවාර්යයෙන්ම. දිගින් දිගටම කරන්න ඕනේ. තාම මේ නිවන තියෙනවා. ඔබ හොඳට කොන්ද කෙලින් තියාගෙන මේ ගමන එන්න. කොන්ද කෙලින් කරගන්න පුළුවන් තරම්. එතකොට මේ ගමන යන්න පුළුවන්. අදිස්ථානයටපත් වෙන්න පින්වතුනි. මේ අදිස්ථානයෙන් හරි බාහිර කිසි දෙයක් කරන්න එපා. ඒකට බාධා වෙන කිසි දෙයක් කරන්න එපා. ලෝක සත්‍යය ඇවිල්ලා මොන ගිනි ගෙඩිය ඔබගලුවට දැම්මත් මේ විදිහට හොඳ කල්පනාවෙන් ඉන්න. මොකද මේ වෙලාවේ ඔබ නිවන දකින්නවා කියලා, නිවන පූර්ණේ කරගන්නවා කියලා අදිස්ථාන කරගත්තා නම් පින්වතුනි දැන් ඔබ යුද්ධය ප්‍රකාශ කරපු රණවිරුවෙක්. ඔබ යුද්ධය ප්‍රකාශ කරලා තියෙන්නේ. ඔබගේ වයස 70ක් වෙන්න පුළුවන්, 80ක්, 90ක් වෙන්න පුළුවන්. නමුත් ඔබ යුද්ධය ප්‍රකාශ කරලා තියෙන්නේ. ඔබ යුද්ධය ප්‍රකාශ කළා නම් දැන් බලාපොරොත්තු වෙනවනේ මොනවද? කඩු පාරවල්, හී පාරවල් ඔය ඔක්කොම බලාපොරොත්තු වෙන්න ඕනේ දැන්. ඒක නිසා තමයි ඔබ හරි පරිස්සමෙන් ඉන්න ඕනේ. ඔබ ගෙදර ඉන්නවා වගේ නෙමෙයි පින්වතුනි. ඔබ රණබිමට ගියාට පස්සේ පුදුම පරිස්සමෙන් ඉන්න ඕනේ. ඔය හී පාරවල් වලට ඔබ අහු වෙන්න පුළුවන්. අහු වෙලා පින්වතුනි ඔබගේ ජීවිතේ විනාශ වෙලා යන්න පුළුවන්. මොකද ඔබ යුද්ධය ප්‍රකාශ කළා. නැත්තම් යුද්ධ ප්‍රකාශ කරන්න එපා. යුද්ධය ප්‍රකාශ කරන්න එපා කියලා කියන්නේ පින්වතුනි මොකද්ද වෙන්නේ ඊට පස්සේ? දැන් කොහොමත් හතුරා ගාව තමයි ඊට පස්සේ ඉන්න වෙන්නේ. හතුරාගේ පාලනය යටතේ ඉන්න වෙනවා. කියන දේ කරගෙන වහලෙක් වගේ ඉන්න වෙනවා. දැන් මේ වහල් සේවයේ යෙදෙන්න බැරි නිසා තමයි අපි යුද්ධය ප්‍රකාශ කරන්නේ. තවදුරටත් වහල් වෙලා ඉන්න බෑ. ඒක නිසා මම ෆ්‍රී මිනිසෙක් වෙන්න ඕනේ. නිදහස් මිනිහෙක් වෙන්න ඕනේ. නිදහස් මිනිහෙක් වීම උදෙසා තමයි පින්වතුනි මේ අරගල කරන්නේ. අර පැත්තෙන් කවුරු ඇවිදගෙන ගිය ගමන් ඔබගේ නිදහස ඉවරයි. ඇයි? දැන් මෙහෙම ඉන්න ඔබට පින්වතුනි අර පැත්තෙන් සද්දයක් ආපුවම ඔබගේ නිදහස ඉවරයි. මොකක් හරි ගන්ධයක් ආවොත් ඔබගේ නිදහස ඉවරයි. ඊට පස්සේ පින්වතුනි මම උත්සාහ කරනවා මේ මොකද්ද කියලා අඳුන ගන්න. ඒ මොකද්ද කියලා අඳුනගත්තට පස්සේ ඒක කොහෙන්ද එන්නේ කියලා අඳුන ගන්න කියනවා ඊට පස්සේ. දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. දැන් කියන ඒවා කරන්න වෙනවා. ඉතින් මිතුරු හමුදාව දාලා නෑ මම බලන්නෙම නෑ කී හිටිය හැකි. ඉතින් බනහන්න වෙන්නේ නැහැ එතකොට. ඇතුලේ ඊට වඩා හොඳයි බලන්න නිකන් ඉන්න එක. ඔබ හිතලා බලන්න ඔබ ෆ්‍රී නෑ පින්වතුනි. ඔබ තනිකර වහල් සේවයේදලා ඉන්න කෙනෙක්. ඔබ නිකන් ඉන්න බෑ. ඒකයි මම ඔබට කියන්නේ පින්වතුනි. නිදහස් වෙන්න. කම්පිත නැති කෙනෙක් බවට පත් වෙන්න. කේක් කෑල්ලට කම්පා වෙනවනේ ඔබ. පාරේ යනකොට පින්වතුනි දකින්න කොත්තුවර කම්පා වෙන්නේ නැද්ද? අර කඩේ ඉස්සරහා දාලා තියෙන. වඩේකට කම්පා වෙන්නේ නැද්ද? නැත්තම් මොකටද මිනිස්සු කොත්තු ගහන්නේ ඉස්සරහා? කඩේ පිටිපස්සේ වොන්තරන් ඉඳ තියෙන්නේ. ඇයි ඉස්සරහට වෙලා කොත්තු ගහන්නේ? ටකර ටකන් කියනකොට මොකද වෙන්නේ? ඔබත් මෙහෙම වෙන්න ගන්නවා. කම්පා වෙන්න පටන් ගන්නවා. ඉතින් යන වාහනෙන් බහැලා. ඊළඟ කනවා. මේ කාලේ එන ගමන් සමහර වෙලාවට ඇතුලේ එන කෙනෙක් කියන ඔය කඩේ ඔන්න ඔය කඩේ තමයි මං කාපු නියමම කොත්තු තියෙන්නේ. එහෙනම් පොඩ නවත්තමුද? දැන් පාටියට ගිහිල්ලා නේද එන්නේ? ඔව් කමන්නේ. බලමුකෝ චෙක් කරලා ඔය කියන එක ඇත්තද කියලා. ඔය කියන එක ඇත්ත බලන්න හදන්නේ. නෑ මක් වෙලාද? කොන්ද පන්නේ නැතිකම. මම මේ කියන්නේ මේ රටේ ඉන්න ලොකුම සොල්දාදුවටත් මේ කොන්ද පන්නේ නැතිකම තියෙනවා. ඒක කියන්නේ ඒක නෙමෙයි පිටුද නියම වීරත්වය කියන්නේ. ඒකත් වීරත්වයක් තමයි. අපහාස කරනවා නෙමෙයි. ඊට වඩා එහාගේ වීරත්වයක් තියෙනවා. ඒ අත්ොත් මේක කරගන්න ඕන. ඒ තමයි පිටුද මේ කොන්ද හයිය කරගන්නේ. කොන්ද කෙලින් තියාගන්න. අය කාටවත් බෑ ඊට පස්සේ ඔබ හොල්ලන්න. ඔබ හොඳට හිතලා බලන්න පිටුද ඔබ කොච්චර කම්පිත කෙනෙක්ද කියලා. මොකද ඔබගේ තියෙන දුර්වලතාවය ඔබ දකින්න ඕනේ දවසින් දවස වෙනද. පුදුමාකාර කම්පන වෙන ස්වභාවයකින් යුක්තයි. ඔබ කොච්චර හොඳ කෙනෙක් වුණත් පින්විතනේ කවුරු හරි ඇවිල්ලා ස්පර්ශ කළොත් එහෙනම් මොකද වෙන්නේ? කම්පන වෙන එකක් නැද්ද? ඒක මේ පැත්තෙන් කම්පන වෙනව නැත්නම් අනිත් පැත්තෙන් කම්පන වෙනවා. මේ පැත්තෙන් කම්පන වෙලා අතින් අරගෙන එහාට අරයි යයි. එහෙම නැත්නම් මේ පැත්තෙන් කම්පන වෙලා සෙරෙප්පු වරගෙන කන්ට එකක් ගහයි.
ඔය කම්පන දෙකෙන් එකක් සිද්ධ වෙනවද නැද්ද? ස්පර්ශයක් තේසලකලා අයින් වෙන්න බෑනේ. එන ඔබගේ දුර්වලතාවය දකින්න පින්විත. මොකක් හරි දෙයක් ඇවිල්ලා ඔබේ ඇඟේ ගෑවෙනකොටම පින්විත ඔබට කාමයේ ජනිත වෙනවා. කාමයේ ජනිත වෙනවා කිව්වේ? මේ සෙක්ස් ගැන නෙමෙයි කියන්නේ. ඒ වචනේ දන්නවනේ මේ වචනේ තමයි සිංහල වචනයක් තියෙනවද? කාමුක කියලානේ කියන්නේ. ඒක වැරදි. ඒ කියන්නේ ලිංගිකත්වය ගැන නෙමෙයි මම මේ කතා කරන්නේ. ඔබට කාමයේ ජනිත වෙනවා. ලිංගිකත්වයේ සම්බන්ධව නෙමෙයි. කාමයේ කියන්නේ එහෙම එකකට නෙමෙයි. කාමයේ ජනිත වෙනවා කියලා කියන්නේ පින්විතනේ ඔබ දැන් හිතෙන් හදා ගන්න පටන් ගන්නවා මේ මොකද්ද? ඒකට අනුකූලව දැන් දිගටම අර ස්පර්ශය එන්න ගන්නකොට පින්විතනේ ඔබ හිතින් හදාගත්ත එක රීගනම රන් කරනවා. මතකයිනේ අපි කාමයේ ගැන කතා කළා. පෙට්‍රෝල් වලින් ස්ටාර්ට් කළා භූමිතල වලින් දුවනවා. කාමයේ කියන්නේ එහෙම එකක්. මේ වස්තුවේ තිබිච්ච එකක් නෙමෙයි අන්තිමට බලල්ලෙන්ට ගෑවිලා තියෙන්නේ. හිතේ එහා පැත්තේ ඉන්න ගෑල් ළමයා ගෑවුනා කියලා. ඉතින් බලල්ලෙන්ටෙන් ආස්වාදයෙන් විඳගෙන ඉන්නවා. ඒතර ගෑවිච්ච ගමන් කාමයේ ගොඩ නගා ගන්නවා. ඒ කියන්නේ ඔබ කම්පණය වෙනවා. කාමයේ ගොඩ නගාගෙන එතනින් එහාට වෙන ලෝකෙම අමතක වෙලා ඔබ මේ කාම ලෝකයේ තුල ජීවත් වෙනවා. අන්තිමට පැයක් විතර ජීවත් වෙලා අපි ඉඳන් පස්සේ තමයි දන්නේ. එද හිටපු ගෑල් ළමයා නැගිටලා ගිහලා ගොඩක් වෙලා කියලා. දරබඩ ගාලා නැගිටිනවා. බලනකොට පූසා. පූසා කකුල ලේව කාලා මෙච්චර වෙලා. නමුත් ඉතින් මේකෙදී පැය දෙකක් විතර ඇති වෙන්න ආස්වාද වින්දා. යෝග තමයි කාම ස්වභාවය. කාම ස්වභාවය කියලා කියන්නේ තමන්ගේ හිත තුළ ඇති කරගන්න ස්වභාවයක්. හිතේ විතරයි ඒක තියෙන්නේ. ඒකයි නකහපන වස්සේන තිත්තිකාමේසු විජ්ජති. අපස්සාදා දුකාකාම ඉති විඤ්ඤාය පණ්ඩිතෝ. හොඳට තේරුම් ගන්න මේවා තථාගතයන් වහන්සේගේ දේශනා පිංගුතුනි. කහවණු වැස්සක් වැන්නත් කවදාකවත්. කාමෙන් නම් තෘප්තිමත් වෙන්න හම්බ වෙන්නේ නැහැ. ඇයි ඒ? කාමයේ තියෙන්නේ කහවණු වල නෙමෙයි. කාමයේ තියෙන්නේ හිතේ. ඒක නිසා කහවණු වැස්සක් වැන්නත් පිංගුතුනි ඒක හරියන්නේ නැහැ. ඒකයි කියන්නේ මේ මුළු ලෝකෙම ඉන්න ගෑනු ටික ඔබේ ගේ ඉස්සරහා පෝලිං ගහලා තිබ්බා. දැන් තියනවද? නෑ. කාමයේ තියෙන ගෑනුන්ගේ නිසා නෙමෙයි. ගෑනුන්ගේ තුල කාමයේ නෑ. කාමයේ තියෙන්නේ හිතේ. නැත්තම් පිංගුතුනි කොසල් රජුරු මොකද කළේ? ආරංචි නේද කතාව? අන්තපුර කාන්තාව 500යි. දවසට දෙපාරක් අන්තපුරයට යනවලු. ඉතින් අන්තපුර කාන්තාවන් 500ක් තියාගෙන කොසල් රජුරු දවසක් පාර යනකොට දැක්ක ලස්සන කාන්තාවක්. ආරංචි කරලා බැලුවා මිනිසෙක් ඉන්නවා. කාන්තාව කෙරෙහි අධික රාගයෙන් බැඳුණා. මිනිසෙක් ඉන්නවා. ඒක නිසා ඉතින් එක්ක හොරෙන් මේක කරන්න ඕනේ. එහෙම නැත්තම් මිනිසයා මරන්න ඕනේ. රජුරු තීරණය කළා මිනිසයා මරන්න. අන්තපුර කාන්තාව කීයක් ඉන්න මිනිහද මේ? 500ක් ඉන්න එකෙක් හොයනවා 501 වෙනියා. එහෙනම් මේ මුළු ලෝකෙම ඉන්න ගෑනු ටික ගේ ඉස්සරහට වෙන්න වැඩ තියනවද? නෑ. මොකද හේතුව? අපි කියන්නේ කාන්තාවන් තුල නෙමෙයි ඔය කාමයේ තියෙන්නේ. මේව හොඳට තේරුම් ගන්න. ඔය හිතේ ඇති වෙන එකක් ඔය. හිතෙන් තමයි ඔය වැඩ පිළිවෙල යන්නේ. බලල් නැට්ටටත් පුළුවන් පින්වදිනේ ඔබට ඕක ඇති කරවන්න. අන්න එතනදි තථාගතයන් වහන්සේ දේශනා කරනවා පින්වදිනේ. ඔය කාමයේ ගැන සඳහන් වෙන තැනදී අපි දිබ්බේසු කාමේසු රතින්සෝනාදි ගච්ඡති තණ්හක්කේ රතෝ හෝති සම්මා සම්බුද්ධ ශාවකා. ඔබ සම්මා සම්බුද්ධ ශාවකෙක් නම් පින්විතේ ඔබට දැන් මෙන්න මේ වෙලාවේ පුළුවන් සම්මා සම්බුද්ධ ශාවකයා කියන්නේ කවුද කියලා අඳුනගන්න. අපි දිබ්බේසු කාමේසු ඔය ආකාරයෙන් වෙන මේ දිව්‍යමය කාමයේ කෙරෙහිවත් මනුස්ස කාමයේ නෙමෙයි දිව්‍යමය කාමයේ කෙරෙහිවත් රතින්සෝනාදි ගච්ඡති සම්මා සම්බුද්ධ ශාවකයා කවදාකවත් ඇලිලා කටයුතු කරන්නේ නැහැ. තණ්හක්කේ රතෝ හෝති. හැමදෙස්සෙම උත්සාහ කරන්නේ මොකටද? තණ්හා වශය කිරීම පිණිස. ඒකයි වෙනදෙන කියන්නේ. දැන් සම්මා සම්බුද්ධ ශාවකයා දිව්‍ය ලෝක යනවා කියලා බුදුහාමුදුරුවෝ කොහෙද කියන්නේ? සම්මා සම්බුද්ධ ශාවකයා පුළුවන් තරම් උත්සාහ කරනවා කියලා දිව්‍ය ලෝක යන්න. කොහෙද කියලා තියෙන්නේ? මම කියපු තැන. ඒකේ තියෙන්නේ මොකද්ද? අපි දිබ්බේසු කාමේසු රතින්සෝනාදි ගච්ඡති තණ්හක්කේ රතෝ හෝති සම්මා සම්බුද්ධ ශාවකා. දිව්‍යමය කාමයේ කෙරෙහිවත් ඇලීමක් හටගන්නේ නැහැ. තණ්හා වශය කිරීම පිණිසම සම්මා සම්බුද්ධ ශාවකයන් නිතර කටයුතු කරනවා. ඔබ හිතලා බලන්න මේව පින්විත. ඒක නිසා මම ඔබට කියන්නේ විකෘතියක් ඔලුවට දාගන්න එපා. බැරි වෙලා හරි ගියොත් යන්න. ඒකට යන්න උත්සාහ කරන්න එපා. පුළුවන් තරම් උත්සාහ කරන්න මොකද්ද? නිවන පූර්ණේ කරගන්න. තණ්හාව ඡය කරගන්න උපරිම උත්සාහ කරන්න. හැම තප්පරේම උත්සාහ කරන තණ්හාව ඡය කරගන්න.
යන්න වුණොත් යන්න. ගිහිල්ලා මොකද කරන්න ඕනේ? ආයෙත් තණ්හාව ෂය කරගන්න උත්සාහ කරන්න. එතනින් මිස් වෙන බ්‍රහ්ම ලෝකෙට දැන් මොකද කරන්න ඕනේ? ඒත් තණ්හාව ෂය කරගන්න උත්සාහ කරන්න. කොහොම හරි පින්වතුනි ඔබගේ ටාගට් එකට යන්න. මොකද ඇත්තටම පින්වතුනි මේ ඉන්න මේ කූඹියාගේ පටන්, ඇමීබා වගේ පටන්, මල පෙරේතයාගේ පටන්. ඔය හැම කෙනාටම එකම ටාගට් එකයි තියෙන්නේ. මොකද්ද ඒ? නිවන. ඔය හැමෝම නිවනට යන්නේ. ඉතින් අන්තිම තැන නිවන නෙමෙයිද? ඔය හැමෝම මේක ඉවර වෙන්නේ නිවනෙන් නෙමෙයිද? ඉතින් එතකම් මොනවාම හරි කරන්න වෙනව නේද? ඒක මොනවාම හරි කර කර ඉන්නවද? මොන තමන් කරන දෙයක් තියෙනවා නම් ඒ කරන එක නතර කරන්න වෙන්නේ කවදද? නිවනට. ඒක හැබැයි මේක තමයි අන්තිම යුද්ධේ. අපි යුද්ධ ඇති වෙනකන් කළා. අනන්ත සාසනේ ඉඳලා යුද්ධ කළා. කපුව බෙලි ගන්න මෙච්චරයි කියන්න බෑ. ඇයි පිටින් වල මතක නැද්ද? ඔබ රටේ ඉන්න හොඳම සේනාධිනායකයා වෙලා ඉඳද්දි රජුරු ඔබට සේනාධිනායකකම දුන්නේ ඇයි? ඈ? ඔබ ගියා යුද්ධෙට. ගිහලා නැග්ගා. අසංගරත් නැගලා පින්වදනි. 1000ගේ බෙලි කපාගෙන ආවා. රජුරු දැක්ක මේක. මේ මාගේ සේනාධිනායකයා කියලා පත් කළා. තාත්තා උඩ ඉඳලා හිකි ගෑවා. රජුරුවන්ගෙන් හම්බුණා සේනාධිනායකකම. තාත්තගෙන් හම්බුණා අවීති මහ නරකාදී කාමරයක්. එන අනන්ත අප්‍රමාණ යුද්ධ කළා පින්වතුනි. අනන්ත අප්‍රමාණව බෙලි කැප ඔය ඔක්කොම කළා යුද්ධ. නමුත් මේක තමයි අන්තිම යුද්ධේ. මේක දිනපු කෙනාට ආයෙ දිනන්න දෙයක් නැහැ. මොකද මේක දිනපු කෙනාගේ දිනුම පෙරදුමක් කරන්න මේ ලෝකේ ඉන්න කාටවත් බෑ. මේක දිනපු කෙනා දින්න තමයි පින්වතුනි. ඒකයි පෙරදුමක් කරන්න කිසිම කෙනෙකුට බෑ. නමුත් ඔබ දැන්ට දිනලා තියෙන හැම එකක්ම පෙරදුමක් කරන්න හැමෝටම පුළුවන්. ඔබගේ දරුවා ඉගෙන ගන්නවා කියලා ඔබ දිනලා නේද ඉන්නේ? මේ සතියේ ළමයා ඉස්කෝලේ ගියා. යාළුවෙක් හම්බුණා කුඩු ගන්න. ළමයා පුරුදු කරගත්තා. දැන් දින්නද ඔබ? පෙරදුනාද? ඔබ අහලා නැද්ද පින්වතුනි කතාව? මරණකම් කවුරුත් වීරයෙක් වෙන්නේ නැහැ කියලා. ඔය හර්ෂ මහත්තයම නිතර කී ඉන්නේ ඔක්. ආන්දරනේ පරිස්සම් වෙනෝනේ. මරණකම් කවුරුත් වීරයෙක් වෙන්නේ නැහැ කියලා. ඒක තව ටිකක් අපි හදලා ගත්තොත් එහෙම. මේ ලෝකේ සම්බන්ධවනේ. මරණකම් කවුරුත් වීරයෙක් වෙන්නේ නැත්තේ. නමුත් සසර සම්බන්ධව ගත්තොත් එහෙම පිරිනුවම් පානකම් කවුරුත් වීරයෙක් වෙන්නේ නැහැ. මරණකම් කවුරුත් වීරයෙක් වෙන්නේ නැහැ කියන්නේ ඇයි? මේ අද හොඳ කළා. ඊට පස්සේ මොකක් හරි වරදක් කළොත් එහෙනම් මොකද වෙන්නේ? එයාව ආයි බලු කරලා දානව නේද? දැන් උදාහරණයක් විදිහට ගත්තොත් මේ රට මහ යුද්ධයක් කළා බේරගත්ත නායකයෝ හිටියා. හමුදා නායකයෝ හිටියා. දේශපාලන නායකයෝ හිටියා. ජනාධිපතිවරු හිටියා. ඔය හිටියා ඒ දින දෙනා. ඊට පස්සේ මං කියන්නේ එයා වැරදි කළා කියලා. මං දන්නේ නැහැ. වැරදි කළාද නැද්ද කියලා. මොකද මං එයාගේ සාක්කුවේ නෙමෙයි හිටියේ. ඒ වෙලාවේ වැරදි කරනවද නැද්ද කියලා හොයන්න. නමුත් ඊට පස්සේ එදා මහා වීරයෝ විදිහට සැලකපු මේ පිරිසව පස්සේ ඒ වීරත්වේ නැති වෙන්න කටයුතු කළා. නමුත් ඒ වීරත්වේ ලැබපු වෙලාවේ මලාන ලොකු වීරයෙක් නේද අදටත්. ඔය මං කියන්නේ කවුරු හරි. එදා ඒ මලානම් එහෙම ඒ නායකයෝ ටික එහෙනම් අදටත් වීරයෝ විදිහට සැලකනවා. දැන් එතකොට එයා එදා මැරුණේ නැත්තම් දැන් තාම ජීවත් වෙනවා නම් දැන් මොන හරි වරදක් කළා හෝ වරදවල් පටවල හෝ මොන හරි ක්‍රමයක් ඇතිනේ. ඒ ක්‍රමයට පල්ලෙහාට ඇදලා දැම්මනම් දැන් මොකද වෙන්නේ? දැන් මැරුණොත් එහෙම. දැන් මැරුණොත් කතා කරන්නේ දැන් ටික ගැන. ඔන්න ඕක තමයි පින්වතුනි කියන්නේ. මැරණකම් කවුරුත් වීරයෙක් වෙන්නේ නැහැ කියලා. ඇත්තටම ගත්තොත් එහෙම පින්වතුනි සසර සම්බන්ධව ගත්තොත් එහෙම අරිහත් ඵලයේ පූර්ණේ කරනකම් කවුරුත් වීරයෙක් වෙන්නේ නැහැ. මොකද ඒ දක්වා තියෙන දිනුම් ඔක්කොම පෙරදුම් කරන්න පුළුවන්. ඒකයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ. අත්තං හවේ දිතං සෙය්‍යෝ යාචායන් ිතරා පජා අත්ත දන්තස්ස පෝසස්ස නිච්ඡං සංයත චාරිනෝ නේව දේවේන ගන්ධබ්බෝ නමාරෝ සහ බ්‍රහ්මුණා ජිතං අපජිතං කෛරා තථා රූපස්ස ජන්තුනෝ
මේ ලෝකයේ මිනිස්සු එක එක දේවල් දිනනවා. හැබැයි ඒ දිනන ඔක්කොම නැවත පෙරදුමක් වෙන්න පුළුවන්. එහෙනම් දිනීම් අතර ශ්‍රේෂ්ඨ වෙන්නේ මොකක්ද දිනන එකද? තමන්ගේ අත්බැවිය දිනන එක. එවත් අරිහත් ඵලය ලබන එක. මේ দমনය කළා උහිත් ඇති. නිරන්තරයෙන් ශාන්ත ඉඳුරන් සහිතව ඒ ජීවත් වන්නා වූ ඒ මහ උත්තමයාගේ දිනුව පෙරදුමක් කිරීමට නේව දේවෝන ගන්ධබ්බෝ නමාරෝ සහ බ්‍රහ්මුණා දෙවි කෙනෙක්වත් ගාන්ධර්වෙක්වත් මාර්යෙක්වත් බ්‍රහ්මයෙක්වත් සමත් වෙන්නේ නැහැ. ඒ දිනුම පෙරදුමක් කරන්න කාටවත් බෑ. මම මතක තියාගන්න පින්විතනි ඔබ ඔය දිනන අනිත් හැම එකක්ම පරදින්න පුළුවන්. එනම් පින්විතනි මේක දිනන්න. මේක දිනුවා කියන්නේ පින්විතනි ආයෙ දිනන්න දෙයක් නැහැ. වැඩේ එතන ඉවරයි. නැත්නම් ඔබ ශිෂ්‍යත්වයේ පාස් වුණානේ. දින්නද ඉවරද? ඕ ලෙවල් ආවා. ඒක ඕ ලෙවල් පාස් වුණානේ. දින්නද ඉවරද? නැහැ. ඒ ලෙවල් ආවා. ඊට පස්සේ යුනිවර්සිටි ආවා. ෆස්ට් ඊයර් එක, සෙකන්ඩ් ඊයර් එක, තර්ඩ් ඊයර් එක ආදී වශයෙන් පාස් වෙයි උඩට ගියා. දැන් ඉවරද? නෑ. තව කොච්චර දිනන්න තියෙනවද? තාම දිනලා ඉවර නෑ. එහෙනම් මේකදනේ. ඒකයි මම කිව්වේ මේ සක්වලේ ඉන්න. සක්වලේ නෙමෙයි. මේ කොහේ හරි ඉන්න මේ මුළු සසරටම සම්බන්ධ වෙලා කටයුතු කරන මේ සෑම ජීවි කොටසක්ම ගත්තොත් මේ හැම කෙනාම අවසන් වෙන්නේ පින්විතනි කොතනින්ද? නිවනේ. ඔය හැම කෙනාම උත්සාහ කරන්නේ නිවනට යන්න තමයි. බලන්න දැන් නිවන කියන වචනය ඇහෙන තැන කී දෙනයිද ඉන්නේ කියලා. නිවන පූර්ණේ කරන්න නෙමෙයි. ඔය හැම කෙනාටම ඕනේ නිවනට යන්න. නමුත් නිවන කියන වචනය ඇහෙන්නේ කී දෙනාටද බලන්න. නිවන ඇත කියන දෘෂ්ටියටවත් එන්න පුළුවන් වෙලා තියෙන කී දෙනාටද බලන්න. ඇමීබාවත් නිවනට යන්නේ. මොකද හැමෝගෙම අවසානය එතන වෙන්න ඕනේ. මම වේද වැටහෙනවද ඔබට? හැමෝගෙම අවසානය එතන නෙමෙයිද වෙන්න ඕනේ. ඉතින් හැමෝම දැන් දින යන්නේ එක එක ඒවා දින යනවා. දැන් කොටියා මුවා පස්සේ එළවනවා. දැන් ඌ දිනන නෙමෙයිද හදන්නේ? දිනන්න කොහෙ යන්නද? නිවනට යන්න. මේ නිවනට යන ගමන. දැන් අවිතිම නරකාදී ඉන්නේ. කොහෙ යන එක්කෙනෙක්ද? නිවනට යන එක්කෙනෙක්. කවදා හරි යා නිවනට යනවා. ඒ බුදුහාමුදුරුවෝ දේශනා කළා නේද? දේවදත්ත හාමුදුරුවෝ කොහෙද යන්නේ? කොහෙද යන්නේ? පසේ බුදුරෙක් කියලා නිවන් දකින්නවලු. එහෙම නේද? තථාගතයන් වහන්සේ දේශනා කළා තියෙනවා. දැන් කොහෙද ඉන්නේ? අවිතේ. එන අවිතේ ඉන්න අය දැන් කොහෙන්ද කෙලවර වෙන්න හදන්නේ? නිවනෙන් තමයි හැමෝටම කෙලවර වෙන්න තියෙන්නේ පින්වතුනි. ඉතින් ඔබ ගොඩක් ඉස්සරහට ඇවිදින්න. මම දන්නේ ඒක తాවකාලිකව දාවේ කියලා. ඒකයි මම ඔබෙන් අහන්නේ. ඔබ යම රජුරන්ට ගිහින් එන්නම් කියලා දාවේ කියලා. ගිහින් එන්නම් කියලා ආවනම් ආපහු යන්න වෙයි. පොරොන්දු ඉටු කරන්න එපා. එහෙම නැත්නම් පින්විතනේ ඔබ ගොඩාක් මේ තැනට ලං වෙලා ඉන්නේ. ඔබ හරි වාසනාවන්තයි. ඇයි ඔබට නිවන කියලා එකක් ඇහෙනවා. අනිත් එක දහම් න්‍යාය ඇහෙනවා කියන්නේ පින්විතනේ. රූප වේදනා සංඥා සංකාර විඥාන වල තියෙන මේ යථා ස්වභාවය ඔබට ඇහෙනවා කියන්නේ මේක තේරුම් නැතුණට කමක් නැහැ පින්විතනේ. ඔබ අපි તો නිින්දත් යනවා ඒ කියන වෙලාවට. පොඩ්ඩක් නිින්ද යනවා. රූප කියනකොට නිින්ද යනවා. ආයි සංකාර කියනකොට හැරෙනවා. ඒත් පින්විතනේ ඔබ දෙකක් අහගත්තානේ. මේ මේසේ ඉන්න කූඹින්ට එකෙකුටවත් මේ ඇමීබාවන්ට ඔය ඔබගේ ඇඟේ ඉන්න සුද්ධ ජීවීන්ට ඔය කෙනෙකුටත් ඇහෙන්නේ නැහැ පින්වදිනේ. රූප ඇහෙන්නෙත් නැහැ, වේදනා ඇහෙන්නෙත් නැහැ, සංඥා සංකාර විඤ්ඤාණ මොකුත් ඇහෙන්නේ නැහැ. නමුත් මේ නිදාගෙන හැරෙන කෙනෙක් කොයිතරම් පින්වත්ද කියලා හිතලා බලන්න. ඒ රූපත් ඇහුණා, සංකාරත් ඇහුණා. දැන් ওই ටික අහන්න පුළුවන්ද මේ සක්වලේ ඉන්න කාටවත් වෙන? ඒකයි මම කියන්නේ දැවිලා බුදිය ගත්තා. ඒකත් පින. තමන්ගේ පින පරිසම් දීම. එහෙනම් දැන් ඔක්කොම බුදිය ගමුද? ගොඩක් පින් පරිසම් දෙන්න. හොඳට තේරුම් ගන්න මම මේ කියන ඒවා. ඔබ පුදුම වාසනාවන්තයි. බින්දුන මේ වාසනාවට පයින් ගහ ගන්න එපා කියන්නේ ඔබ වාසනාවන්තයි කියලා කිව්වේ. ඔබ පුදුම වාසනාවන්තයි. එහෙනම් පින්වතුනි මේක ඉවර කරමු. මේ යුද්ධ කළ ඉවර කරමු. නැත්නම් පින්වතුනි මේ එකක්වත් මේ මග නතර වෙනවා කියලා කියන්නේ දැන් හරි වෙහෙසක් නැද්ද මේක දැන් ඔබට ඉවර කරන්න ඕනේ නැද්ද? දැන් මුව පස්සේ දිව මදිද? බඩකින් එන හැම වෙලාවකම පින්වතුනි මුවෙක් හොයාගෙන දිවුවා නේද? ඉතින් දිනාගත්තා. තව දවස් දෙක තුනක් යනකොට
ආයි බඩගිනි. පහුවදාටම බඩගිනි. බඩගින්න තීබවලියට අහුවෙන්නේ නැහනේ. ඇයි තිරසන් සතා කියන්නේ? ශාකභක්ෂක සතා කියන්නේ නම් ඉතින් ඔබ හරි හිතනවා නේ ශාකභක්ෂකයි නෝ ඉතින් ඌ පව් ඉතින් ඔය කාගේ හරි ගොදුරකට අහුවෙනවනේ. කොටියේ සිංහෙක් වුණා නම් හරි කියලා. ඔබ මහන්සිලා ගෙදර එනකොට පිංගුතුනේ. බත් පිඟාන බෙදාගෙන මේ සින්ද ගත්ත ගමන් බත් පිඟාන දුවනවා. දැන් කොහොමද ඔබට දැන් ෆීලිං එක? බත් පිඟාන දුවනවා. දැන් ඔය බත් පිඟාන පස්සේ එළවනවා. මේක යස්සෙන් ගියා, මෙහෙන් ගියා, පුටු යටින් ගියා, අල්මාරිය යස්සෙන් උඩින් ඇවිදින්න. ජනෙල්ලෙන් පැනලා වත්ත වටේ දූලා කම්බි යටින් පැනලා යනවා. ඔබගේ බත් පිඟාන. දැන් ඔබ හිතන වන්න මොන තරම් පීඩාකාරීද කියලා. මොකද පින්වතුනි ඔබ මේ අන්තිම මොහොතේ මේ බත් එක බෙදාගත්තේ කන්න. බඩකින් ඉඳලා බෙදාගත්තේ කන්න. සමහර වෙලාවට පින්වතුනි නැවත ඔබගේ ගෙදරට බත් පිඟානක් එන්න දවස් 7ක් යනවා. ඔබ දැකලා නැද්ද පින්වතුනි වැඩිපුරම කැලේ ඉන්න ඔය මාංශ භක්ෂක සත්තු හරි තඩිද? ශාක භක්ෂක එක තමයි හොඳට පුස්තිමත් හැදිලා තියෙන්නේ. මාංශ භක්ෂක එකට එහෙම හැදෙන්න බෑ පින්වතුනි. මොකද ඒකගේ බර වැඩි වුණොත් එහෙම ඒකට දුවන්න බෑ කොහොමද බඩගින්නේ මැරෙන්න තමයි වෙන්නේ. ඉතින් සබාදාම තාත්තා ලස්සනට හදලා තියෙනවා ඒක. තාත්තා හැමෝටම අනුකම්පාවයි ඉන්නේ. ඒක නිසා හැමදාම එහෙම උන්ට ආහාර ගන්න හම්බෙන්නේ නැහැ. මට මතකයි මම ද හන්ට් කියලා මේක බැලුව වැඩසටහනක් බැලුව ඔබත් බලලා තියෙනවනේ. මේ සත්‍ය විසින් අනිත් සත්‍යෙක දඩයන් කරන විදිහ. ඉතින් ඔබට පුළුවන් නම් බලන්න. එතන ඔබට තේරෙයි. ඔබ අතීතේ කලේ මොකද්ද? ඔබට අතීතේ උනේ මොකද්ද කියලා ඔය දෙකම තේරෙයි. ඉතින් අතීතේ අනාගතයක් බවට පත් කරනවද කියලා ඔබ හිතලා බලන්න. මේ අද්දවෙදි තමන්ගේ නෝනට සලකන්නේ නැතුව නෝනට වද හිංසා පවුණු උපාය එහෙම ගිහිල්ලා උපදින තැන් ඒවා තියෙනවා. ඒ වෙලෙදි ඔබ දහම දාලා බලන්න ඕනේ. එක මකුළුවෙක් ඉන්නව නේද ඔබ අහලා ඉදින්නේ. ඒ මකුළු දෙන සහවාසය දුන්නාට පස්සේ මකුළුවව දෙකට කඩනවා. මදන්නේ විඩෝ ස්පයිඩර් හරි මොකක් හරි එහෙම කියන නාමයෙන් තමයි හඳුන්වන්නේ. විඩෝ කියලා කියන්නේ වැන්දමුනේ. වැන්දමු මකුලිච්චි. ඇයි? මේක අසාද වැන්දලා පෝරුවේ තියලා අරගෙන එනවා. එනල්ල සහවාසය දෙනවා. දෙදිලා ඉවර වෙනකොටම දෙකට කල්ලා දානවා මනමාලයව. ඉතින් එතනින් එහාට වැන්දමුනේ. ඒ ඔක්කොම තියෙනවා මේ සත්ත්ව ලෝකේ ආශ්චර්යය. සත්ත්ව ලෝකේ ආශ්චර්යය. ඔබට මතක නැහැ මේක මොකද ඔබට අතීතයේ දැන් සිහි කරගන්න බැරි නිසා. නැත්තම් ඔබ කසාද බඳින්න තියා හිතන්නේවත් නැහැ. එදා ඔබ දෙකට කල්ලා දාපු ගෑණි තමයි ඔය කසාද බඳලා ඉන්නේ. දන්නේ නැහනේ. ඒක නිසා සතුටින් ඉන්නවා. වෙන්න බැරිද? ඔබ මකුලිච්ච වෙලා ඔය කසාද බඳලා ඉන්න කෙනාව තමයි දා දෙකට කැඩි වෙන්න බැරිද? හපෝ ඊයේ කේස් ගන්න පුළුවන්. ඒ තරම් විශාලයි මේ සසර. එහෙනම් මේකද ඔය ඔක්කොගෙම දින දිනනේ ආවේ. ඔක්කොම දින ආවේ. ඉතින් මේ දිනන එක නතර කරන්න බැරිද ඔබට දැන්? මේ මහ දිනම දින්න නම් පිටින් ඔක්කොම දිනුම් ඉවරයි. එතකම කොච්චර තව කරන්න තියනවද? ඒකයි මම ඔබට කියන්නේ පිටින් ඔබ හිතාගෙන නැති දැන් අපිට මේක කරන්න පුළුවන් ඒ දන්නේ නැහැ. ඉතින් අපිට පුළුවන් ටිකක් කරලා යන්තම් ඉතින් එහෙම මෙහෙන් කරලා ඉතින් අපි හොඳට ඉමු. ඉතින් මහ බලකොඩුවට ගහන්න නැතුව පිටින් ඔය පුංචි බලකොඩු වලට ගගා ආයි පස්සට යනවා. ඒක ඉවරයක් වෙන්නේ නැහැ. ඔබට හැමදාම දිනන්න වෙනවද නැද්ද? දැන් හාවගේ පස්සේ බල්ලෙක් එලවනවා. ඉතින් හාව දුවනවා. යන්තම් කොහොමරි බල්ලගෙන් හරි කාගෙන් හරි කොටියගෙන් හරි බේරුණා. දැන් දින්නද නැද්ද? දින්න. කොයි වෙලාවටද? ඒ වෙලාවටද. ආයතනකොට ටිකක් අයින්නකොට එනවා අනිත් පැත්තෙන්. ඉතින් එහා. දැන් ආය දුවනවා. ආය දුවලා ආය දිනනවා. ඉතින් තාත්තා මේ තරගේ බලාගෙන ඉන්නවා. තාත්තට හරි ජොලි. ඊළඟ පාරේ එනවා දඩ බල්ලා. නැත්තම් කවුරු හරි මොකක් හරි ඇවිදලා මේ පාර නම් පරදිනවා. තාත්තට හරි අවුල්. තාත්තට අප්සෙට් යනවා. අනේ මගේ පොඩි පුතා පෙරදුනානේ. කියන ආයි දෙනවා. හාව ඉතින් මිනිස්සෙක් වෙන්න තව බොහෝ කාලයක් ගයි නේද? දන්නවනේ. කන කැස් බෑ විසුදෙන් අහස් දකින්නට අමාරු වැඩක් දුගතියට ගිය කෙනෙක් ආයි සුගතියට මනුස්ස ලෝකෙට එන එක. එහෙනම් දැන් ආයි මොකද වෙන්නේ? තාත්තා හාවෙක් කළා දෙනවා. හා පුතා මේ පාර දිනපන් මගේ පුතා. දැන් ආයි හාව ඉපදුනා. දැන් ආයි මොකද කරන්නේ? ආයි දිනනවා. ගේම් එක තමයි යන්නේ දිගටම.
ඔය ගේම් එකේ පින්වතුනි හැමෝම දිනනවා. හැමෝටම දිනන්න ඕනේ. ඒ කියන්නේ කොහොම හරි හැමෝම දිනා ගන්න උත්සාහ කරනවා. ඔබගේ ආයතන නැද්ද? ඔබ පරද්දලා දිනන්න උත්සාහ කරන අය ඕනේ තරම් ඉන්නවා. ඔබගේ අල්ලපු ගෙදර අය එහෙම ඔබ පරද්දන්න උත්සාහ කරන්නේ නැද්ද? දිනන්න හැමතිස්සෙම. සහෝදර සහෝදරියෝත් ඇති සමහරට එහෙම. දිනන්න උත්සාහ කරනවා. එයා දිනනවා පින්වතුනි. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ දිනුම ආයේ පෙරදුමක් වෙනවා. ඒක නිසා ඒගොල්ලන්ට ආයෙ දිනන්න වෙනවා. ආයෙ දිනාගෙන ටික දවසක් ගියාට පස්සේ ආයෙ දිනුම පෙරදුමක් වෙනවා. එතකොට ආයෙ දිනන්න වෙනවා. ඔන්න ඔය විදිහට පින්වතුනි හැමදාම දිනනවා, පරදිනවා, දිනනවා, පරදිනවා, දිනනවා, පරදිනවා. ඔය වැඩ පිළිවෙල තුල තමයි ඔබ ජීවත් වෙන්නේ. දැන් ඔබගේ අතීතයේ සිහිපත් කරලා බලන්න මම මේ කියන්නේ බොරුද කියලා. දිනනවා, පරදිනවා, දිනනවා, පරදිනවා කියන තැන නෙමෙයිද ඔබගේ ජීවිතය යන්නේ කියලා. කොහොම දිනපුවා? වැරදුනා නේද ඒවා? එහෙනම් දැන් ආයෙ මොකද කරන්නේ? ආයෙ දිනන්න ඕනේ. දැන් ඔක රූප වේදනා සංඥා සංකාර විඥාන මට්ටමට අරගෙන ගියොත් එහෙම උදා වෙච්ච ගමන් දින්නා. දැන් මෙච්චර වෙලා දිනා ගන්න බැරුව හිටියේ. කබලේ පැන පැන හිටියා. ඔන්න උදා වුණා. උදා වෙච්ච ගමන් දින්නා. දින්න කියන්නේ මොකද්ද? දැන් ඊළඟ අවස්ථාව මොකද්ද? පරදිනවායි. හිටියටත් වඩා පරදිනවා. එක දිනමයි පින්වතුනි තියෙන ඔය දිනම දිනා ගත්තොත් හරි. ඒකයි මම ඔබට කියන්නේ ඔබ මේ වෙහෙසෙන වෙහෙසිල්ල මේ පොඩි පොඩි රාජ්‍යයන්ට ගගහ. පොඩි පොඩි රාජ්‍යයන් අල්ලගෙන ආයි රාජ්‍ය ටිකක් ඉන්නවා ඊට අනිත් පැත්තෙන් ඇවිල්ලා ගහලි වෙලා ඔබගෙන් ඒ රාජ්‍ය උදුර ගන්නවා. ආයි ප්ලෑන් කළා තව රාජ්‍යයකට ගහ ගන්නවා. ඒක පුංචි පුංචි රාජ්‍යයන්ට නෙවෙයි ගහන්නේ. ඉතින් ඔක ගහලා විඳින කවදාකවත් කෙලවරක් වෙන්නේ නැහැ. ඒක නිසා කෙලින්ම මහ බලකොටුවට ගහන්න. ඔබගේ සම්පූර්ණ ශක්තිය මහ බලකොටුවට ගහන්න උත්සාහ කරන්න. ඔබ මොකද්ද කම්පියුටර් එක ඉස්සරහට වෙලා කරන්නේ? මේකයි වෙන්නේ මතක තියාගන්න. ඔබට කවදාද ගහන්න වෙනවා. මොකද අවිතිව නරකාදී ඉන්න කෙනත් මේ යුද්ධය කෙලවර කරන්න පිංගුද නිවන දැකීම තුලින්. දැන් ඔබ මොකද්ද කරන්න ඕනේ? හොඳ රස්සාවක් කරන්න. ජලී. රස්සාවක් කරනවා කියන්නේ යුද්ධයක් කරනවා නෙමෙයි. මේ උදා වෙන එක වැය වෙන මේ උදා කර ගන්නවා කියන එකත් යුද්ධෙන් දින්නා වගේ එකක් නං. වැය වෙනකොට යුද්ධෙන් පෙරදුනා නං. මේ රස්සාවක් කරනවා කියන එක ගැන කවර කතාවද? මුලින් ඉඳලම සිහි කරලා බලන්න මේකද පුංචි තැන ඉඳලා සිහි කරලා බලන්න. පුංචි තැන ඒවත් අමාරුම තැන. කේක් කෑල්ලක් කන්න ආස වෙලා විමිදෙන පෙලි ඉඳලා යන්තම් කඩේට දුවලා ගිහින් වෙලා කේක් කෑල්ලක් අරගත්තා. කේක් කෑල්ලක් අරගෙන එකෙන් කෑල්ලක් කඩාගත්තා. ඒ කටේ තියාගත්තා. හපනකොටම ඔන්න උදා වුණා. එච්චර වෙලා යුද්ධයක් නෙමෙයිද කලේ? කඩේට දෙවි යුද්ධෙට නෙමෙයිද? කඩේට දුවලා ගියේ. නිකන්ද ඔය? නෑ යුද්ධ දිනන්න ගියේ. ඇයි මේ දැන් මේ පෙරදින්න යන්නේ? ඉඳ දිනන්න ගියා. පාරත් පැන්නා. වාහන 100ක් පහු කරගෙන පාර පැන්නා. යන ගමන් වාහනකාරයෙක් බැනගෙනත් ගියා. ඒකටත් බැන්නා. ඒකෙනුත් දෙන්න. ඇයි නිකන් ඇරියේ නෑ. ඌමට බයින්නේ. යනකන් ඉඳලා තිත්ත කුණු හරපෙන් බයිනවා. පොඩ්ඩක් වාහනේ ස්ලෝ කළා නම් එහෙම ටග්ගල කඩේ දුරට යනවා. ඇයි අර දිනුම පෙරදුමක් වෙයි කියලා. හොඳට බලන්න මේ දිනුම ගැන කතා කරන්නේ. මේ ඔබට තේරෙනව නම් පින්වතුනි. ඔබ හරි වාසනාවන්තයි. මම මේ විශේෂයෙන්ම කතා කරන්නේ මේවා ඉන්න තරුණ ගොල්ලන්ට. තරුණ පිරිස්. ඔබ මේව හොඳට කන් දල්වාගෙන අහන්න. මොලේ ලොක් කරගන්න එපා. හොඳට අහගෙන ඉන්න. ඊට පස්සේ කඩේ ඇතුළට ගිහිල්ලා ගත්ත කේක් කෑල්ල. ඒකෙනුත් දෙන්න. හැම දින හැම එකම පරදින හින්දා නේද ඊළඟ තැනට යන්නේ. ඊළඟ නෝ දැන් මහ යුද්ධෙන් දිනන්න හින්දා අර කරන් කටේ තියාගත්තා. තිබ්බ ගමන් උදා වුණා. මන් දින්නා කියලා කිව්වා. ඔක තමයි මන කිව්වේ. ඔක කටෙන් එළියට ආවේ නැහැ තමයි. නමුත් මන ඇතුලේ මොකද්ද කිව්වේ? මන් දින්නා කියපු ගමන් මොකද උනේ? තණ්හා වුණා. තණ්හා වෙච්ච ගමන් ඊළඟට වැය වෙනවනේ. ඒක ඉබේ වැය වෙනවා. තණ්හා වුණත් නැතත් වැය වෙනවා. දැන් වැය උනේ තණ්හා වෙච්ච එක. උණුවේ තණ්හා වෙච්ච එක වැය වුණාට පස්සේ කබලෙන් ලිපට ඇදගෙන වැටුණා. ඒ මොහොතේම පෙරදුනාද නැද්ද? පෙරදුනා. දැන් ওই පෙරදිල්ල ඉන්න බැරි නිසා අපි මෙතන ආයි දිනන්න ආයි අபிසංකාර කරනවා ආයි පරදිනවා ආයි දිනනවා ආයි පරදිනවා ආයි දිනනවා ආයි පරදිනවා ආයි දිනනවා ආයි පරදිනවා. මොන ආනන්ද සංසාරේ ඔය යුද්ධ කොච්චර කළාද ඔයගේ චූටි යුද්ධ. තප්පරයක් ඇතුළත ඔයගේ චූටි යුද්ධ කොච්චර කරනවද ඔය හැම යුද්ධයක්ම පිටුතෙනි ඉවර වෙන්නේ පෙරදුමකින්. ඒක නිසා ඔබට නැවත දිනන්න සිද්ධ වෙනවා. අபிසංකාරයක් කරන්න පිටුතෙනි හැමතිස්සෙම දිනන්න. සමහර ඒවා තියෙනවා දිනා ගන්න පුළුවන් වෙනවා. එතකොට කබලෙන් ලිපට වැටෙනවා. සමහර ඒවා තියෙනවා පිටුතෙනි දිනන්න උත්සාහ කරනකොට පරදිනවා. කබලෙන් උලට වැටෙනවා.
ඕක තමයි පින්විතනේ ඔබගේ විදිය. ඒකයි මම ඔබට කියන්නේ පින්විතනේ මේවා හොඳට තේරුම් ගන්න. දැන් ඔබ මේකෙන් පින්විතනේ බලාපොරොත්තු වෙන්න හාමුදුරන්ට නම් මේ පුදුම දේවල් නේ හිතෙන්නේ නේද? බලන්නකො ඉතින් අපිට එහෙම හිතෙන්නේ නේද? ඕක නෙමෙයි පින්විතනේ මට ඕනේ ඔබගෙන්. මේ මට හිතෙන දේවල් නෙමෙයි මේ. ඔබගේ පුණ්‍ය ශක්තිය සහ පාරමිතා බලය එකතු වෙලා එන ක්‍රමයක් මේක. මං කියවනේ මේක තනිකරම රේඩියෝ එකක් විතරයි. බ්‍රෝඩ්කාස්ට් වෙන්නේ කොහෙන් ඉඳලාද කියලා මන් දන්නේ නැහැ. සම්බුද්ධ ශාසනය කියන එක අපිට අයිති එකක් නෙමෙයි. ඒක අපි සියලු දෙනා එක එකතු වෙලා පුරපු පාරමිතා ශක්තිය බල නැගෙන ක්‍රමයක් තමයි මේ තියෙන්නේ. ඒක නිසා අපි හිතන්නේ ඔබ ඉම්ප්‍රෙස් වෙලා වැඩක් නැහැ මං ගැන. ඔබ ඉම්ප්‍රෙස් වෙලා වැඩක් නැහැ මේ දහම ගැන. මට ඒව නෙමෙයි ඔබගෙන් ඕනේ. මට එකම දේ ඕනේ පිටින් මේක අවබෝධ කරගෙන. ඔය අන් දෙක කොහොම හරි ගාලා නැති කරගෙන. මේව අවබෝධ කරගෙන බලන්න මෙතන තියෙන මේ භයානක ස්වභාවය මොකද්ද කියලා. මොකද ඔබ මේ යුද්ධේ කොච්චර කළත් පින්වතුනි අන්තිමට මේ යුද්ධේ කරන්න ඕනේ ඔබ හැම කෙනාම. අවීතියේ ඉන්න කෙනත් මේ යුද්ධේ කරන්න නම් හදන්නේ පින්වතුනි ඔබ කරන්නම ඕනේ. ඉතින් ඔබ මේ මොනවද කරන්නේ? ඒකයි මම මේ ඔබෙන් අහන්නේ. දැන් ඔබ දිනාගත්තේ මොකද්ද ඔය? දැන් ඔබට කම්පිටිටර්ස්ලා ඉන්නවනේ. කවුරු හරි ඔබත් එක්ක තරඟ වදින පිරිස ඉන්නවනේ ව්‍යාපාරික හෝ වේවා. එහෙමත් නැත්නම් තමන්ගේ ආයතනයේ හෝ වේවා. රස්සාව කරන තැන හෝ වේවා. ඉස්කෝලේ හෝ වේවා. නැත්නම් තමන්ගේ එක්ක ලස්සන කියන තැන ඉඳලා තරඟ වදින අයත් ඇතිනේ. ඔබ කියන්නේ එයා මට ඉරිසියාවයි හරියට. මම මේ කොණ්ඩේ කරගත්තාම එයා හරි ඉරිසියාවයි. ආදි වශයෙන් ඔබ එහෙම කියන්නේ. ඉතින් එහෙම පිරිසකුත් ඔබට ඉන්නවනේ. ඉතින් ඔබ හදන්නේ පින්වතුනි. එයා මට ඉරිසියා කරනවා. මම එයාට වඩා ලස්සන වෙනවා. මම මේ යුද්ධෙන් දිනනවා. ඔය චිත්‍රපටි වල ඔය දැකලා නැද්ද මේකදනේ? එකම කොල්ලෙකුට කෙල්ලෝ දෙන්නෙක් ආදරය කරනවා. ඒ කෙල්ලෝ දෙන්න අතර තරඟයක් ඇති වෙනවා. මොකටද? දිනා ගන්න. ඉතින් අර ළමයාට වල කපලා මේ ළමයා දිනනවා. දින්නද? ආයි තාත්තගෙන් එන්නේ මොකද්ද? හැක. ඕක තමයි තාත්තෙන් එන්නේ. මගේ දුව දින්නද? ඔක තමයි අහන්නේ. මගේ දුව නංගිව පැරද්දෙව නේද? එහෙනම් ඉතින් ඕකට හම්බෙන්න එපා දුවට එක. මං කරකොල දෙන්න වෙන පැත්ත. ඉතින් බලන්න මේකදී ඔබ දිනපු හැම එකක්ම ඔබ හරි සතුටින් හිටියනේ දේව දින්න කියලා. ඔබගේ ජීවිතේ බලන්න හොඳට බලන්න. ඔබගේ ජීවිතය තුළ රින්ගන්න දැන් මේ කියන වෙලාවේ. ඔබ දිනාගත්තේව බලන්න පිටින්. ඔබ දිනාගෙන yes කියපුවා. පාටි දාපුවා දින්න කියලා. හොඳට කල්පනා කරලා බලන්න පිටින්. එදා දිනපු ඔක්කොම තාමත් දිනලා දින්නේ ඔබ. නැත්තම් දැන් අලුත් දෙයක් තියනවද ඔබට දිනන්න? එහෙනම් පිටින් තේරුම නැති වැඩක් නෙමෙයිද ඒ කරන්නේ. එහෙනම් පිටින් උපරිම ශක්තිය ජවයේ යොදන්න මහ බලකොටුවට ගහන්න. මහා බලකොටුව බිම දාගත්තා කියන්නේ යුද්ධය ඉවරයි. ආයේ කවදාවත් යුද්ධයක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. යුද්ධය ඉවරයි. ඔබ ඔය කරන කාලෙම තමයි පින්විතනේ අවශ්‍ය වෙන්නේ මේ යුද්ධය ඉවර කරන්න. ඔබ වැඩක් නොකර ඉන්න එක වෙලාවක් මට කියන්න. නිදා ගන්න එක හැරෙන්නට ඉතුරු අනිත් වෙලාවෙදී වැඩක් නොකර ඉන්න වෙලාවක් මට කියන්න. මොකුත් වැඩක් කරන්නේ නැහැ වෙලාවට. එහෙම වෙලාවක් කියන්න මට බලන්න ඔබගේ ජීවිතේ තියෙන. টয়ලට් ගිය වෙලාවේ වැඩ කරන්නේ නැද්ද? කරනවා. තව ටීවී බලන වෙලාව වැඩ කරනවා. වැඩ කරනවා. ඔව් ටීවී එක බලනවා. තව එහෙනම් තමන් වැඩක් නොකරන වෙලාවක් තියෙනවද? නිදා ගන්න වෙලාවේ පාව වැඩක් කරනවා නිදා ගන්න එක. හීන බලන එක. ඒ ඔක්කොම කරන්න එපා. එහෙනම් මේකනේ මම ඔබට කියන්නේ ඔය කරන වැඩ ටිකම තමයි කරන්න තියෙන්නේ. වෙන විදිහකට. ඔය කාලෙමයි ඔබට තියෙන්නේ. වෙන 아무තු කාලයක් ගන්න ඕනේ නැහැ. ඔය කාලෙමයි තියෙන්නේ. ඔය කාලෙම දාන්න තියෙන පිටුදින අනිත් පැත්තට. එතකොට ඔබ මේ යුද්ධය ඉවර කරනවා. නැත්නම් මේ විදිහට ඔබට මේ යුද්ධය ඉවර කරන්න හම්බෙන්නේ නැහැ. මේ යුද්ධය මේ වෙලාව විතරයි ඉවර කරන්න පුළුවන්. මොකද මේ වෙලාව විතරයි පිටුදින නියම ආයුධ ඔබගේ අතටපත් වෙන්නේ. මොකද හේතුව? මේ මහා යුද්ධයේ ජයග්‍රහණය කරපු උත්තමයා. යුද්ධයේ ජයග්‍රහණය කරන්න පුළුවන් ආයුධ ටික ඔබට ලබා දෙන්න උත්සාහ කරනවා. උන්වහන්සේ ඒකට අවශ්‍ය ආයුධ ටික ඔක්කොම දීලා තියෙන්නේ. දැන් අපිට තියෙන්නේ මොකද්ද?
ඔය ආයුධ ටික අරගෙන පින්විතනි මේ වැඩේ පටන් ගන්න. තාටි කාලයක් යනකොට පින්විතනි ඔය ආයුධ ලිස්ට් එක අතුරුදහන් වෙනවා. ඊට පස්සේ කොහොමවත් මහ බලකොඩුවට ගහන්න බෑ. ඊට පස්සේ නැවතත් ඔබට සිද්ධ වෙන්නේ පින්විතනි පරණ විදියට ජීවත් වෙන්න. ඒකයි කියන්නේ. මේ වෙලාව තමයි හොඳම වෙලාව. මේ යුද්ධ කරන්න. ආයි මේ අවස්ථාවේ ඉන්නේ නැහැ ඔබට යුද්ධ කරන්න. මේ වෙලාව මග අරගන්න ඔබ මොනතරම් බුද්ධිමත්ද කියලා ඔබ තීරණය කළ බලන්න. ඒක නිසා පුළුවන් තරම් උත්සාහ කරන්න. මේ අත්දැවේදීම මේ යුද්ධ ඉවර කළා දාන්න. තව අත්දැවයක් ගැන විශ්වාස තියන්න යන්න එපා. මොකද මේ අත්දැවේ පින්වතුනි කොයි ආකාරයෙන් සකස් වෙලායිද කියලා අපි දන්නේ නැහැ. පුළුවන් තරම් උත්සාහ කරන්න වීර්ය කරන්න මේ යුද්ධ කරන්න. මහා බලකොටුවට ගහන්න කොහොමත් ඔබ යුද්ධයක් කරන්නේ. මහා බලකොටුවට ගහන්න උත්සාහ කරන්න. ඒකයි ඔබට භාවනා වැඩසටහන් දදා පින්වතුනි ඔය ප්‍රැක්ටිස් කරවන්නේ ඔබට මේ යුද්ධ කරන්න. ඒ නිසා පුළුවන් තරම් පින්වතුනි අපෙන් වෙන්න ඕන හැම එකක්ම අපි ඔබට කරලා දෙනවා. ඔබෙන් වෙන්න ඕන ටික තමයි දැන් මේ ඉතුරු වෙන්නේ. දැන් ඔබම හිතලා බලන්න පින්වතුනි. මේ රටේ මේ ප්‍රශ්නයක් ඇති වෙච්ච වෙලාවේ එදා දාපු ආරක්ෂක වැඩ තාමත් තියනවද නැද්ද? එදා ඉඳලා ඔබ චෙක් කරන්න පටන් ගත්තා නම් අදටත් චෙක් කරනව නේද? ඒ වගේම තමයි පින්වතුනි. මේ ආරාමේ පුරාම කැමරා 48ක් හයි කරලා තියෙනවා. ඔය ඔක්කොම හාමුදුරුවෝ විසින් මොනිටර් කරනවා මේ වෙලාවේ. ඒ තැන්වල පින්වතුනි ස්වාමින් වහන්සේලා අනගාരിക ඇත්තන් කැපකරු දායක පිරිස් ඔය හැමතැනම ඉන්නවා. අපි ඔබට කරන එකක්වත් පින්වතුනි අඩු කරලා නැහැ. ඔබෙන් කෙරෙන්න ඕනේ විතරයි අඩු වෙන්නේ. ඔබෙන් කෙරෙන්න ඕන දේ තමයි මක් කරන එකද? නිවන පූර්ණේ කරගන්න එක. නැත්තම් පින්වතුනි මේ මිනිස්සුන්ගේ සල්ලි මේ ඔක්කොම සල්ලිනේ පින්වතුනි. ලේසි වැඩද? ලක්ෂ ගණන් කෝටි ගණන් මේ වියදම් වෙලා තියෙන මේවට. බල්ල මරලා හම්බ කරපුවා නෙමෙයි. බොහෝ මෙහෙස මහන්සියෙන් හරි හම්බ කරපුවා. මිනිස්සුන්ගේ ශ්‍රමය මම ඒකයි ඔබගෙන් ඉල්ලන්නේ පිටුදේ එකක්වත් අපත යවන්න එපා. ඔබ අදිස්ථාන කරගෙන මේ යුද්ධ කොහොම හරි කරනවා කියලා බලන්න. හැමෝටම මහාන වෙන්න බෑ. මහාන වෙන්න පුළුවන්කම තියෙන ඒ පරිසරය හැදිලා තියෙන අය ඇවිල්ලා මහාන වෙන්න. අනිත් අය උපරිම උත්සාහ කරන්න පිටුදේ ඔතන ඉඳගෙන මේක කරන්න. මම මේක කරන්න කියන්නේ ඇයි? ලෝකේ 8 වෙනි පුදුමේ සිද්ධ වෙන්න කලින් උදේ ඉඳලා රැය වෙනකන් අසත්පුරුෂ සංසේවනයේ දෙන ඔබ නිවන පූර්ණේ කළොත් ඒක තමයි 8 වෙනි පුදුමේ. මේ කියන ඔක්කොම වතුර යනවා පින්විතනේ හෙට හවස වෙනකොට. මේක තමයි ඇත්ත කතාව. මොකද ඔබ යම් දවසක Taman තුලම මේ ගුරුවරයා නිර්මාණය වෙන වැඩපිළිවෙල වෙනකම් Taman තුලම ඉන්න කෙනා අයිනකම් කරපන් කියලා අයිනකම් පින්විතනේ ඔබට පිටින් ඉන්න ගුරුවරයෙක් විසින් අයින් වෙනවා හැමතිස්සෙම. කරන්න කියලා. ඒකයි මම මේවා නිතර කියන්නේ. නැත්නම් මේ කාලේ නාස්ති තමයි. නැත් කාලේ නාස්ති වෙන්නේ නැහැ නේද? මොකද හේතුව ඔබ ගිහිල්ලා ආයෙ එනකොට අසත්පුරුෂයා විසින් ඔබගේ ජීවිතයට ගොඩාක් හානි කරලා ඉවරයි. ඔබට දැන් නෙමෙයිද බලන්න එකපාරට සසර බියමතු වෙන්නේ. මේ ආරාමේ දකින්නකොට එකපාරට නිකන් සසර බියමතු වෙනවා. අර ගේට්ටුවෙන් ඇතුළට ආවට පස්සේ ඔබ සම්පූර්ණයෙන් වෙනස්. ඔබ හොඳට කල්පනා කරලා බලන්න එනකොට ශාර ලස්සනයි නේද බලන්න රබර් වත්ත හරිය ලස්සනට තියෙනව නේද කී තමයි මේ පාරේ දෙන්නේ නැත්තේ. නැත්තම් බලන්නකො මේ පාර හදලා නැන්නේ මුන් තාම එහෙම කී සමහරට එනවා ඇති. මම දන්නේ නැහැ පාර හදලාද නැද්ද කියලා. මම කාලෙකින් එළියට බැස්සේ නැහැ. පොඩි වාසනාවක්ද මට පෑදිලා තියෙන කියලා හිතන බල. මම කාලෙකින් පින්විතේ ඔය එන ඔය ගේට්ටුව දැකලා නැහැ. ගේට්ටුව කියන්නේ ඔය ගේන පාර. මම මේ තිර ටික හැරෙන්න මෙතනින් එහාට තියෙන්නේ මොකද්ද කියලාවත් දන්නේ නැහැ. මම හිතන්නේ මාස දෙකකින් ගිය පොයේ නෙමෙයි ඊට එහා පොයේ මම එළියට ගියේ වහරක පන්සලේ දේශනාවට. ඊට පස්සේ ඉඳලා තාම කොහෙවත් ගියේ නැහැ. වань මං කොයිතරම් වාසනාවන්තද කියලා. වැලිමලුවේ තියෙන ප්‍රදේශයේ තමයි වාසය කරන. එතනින් ওই ලයිබ්‍රරි හරහා මෙතනට එනවා. ආයෙ එතනින් එතනට යනවා. එච්චරයි. මං තාම පින්වතුනි සංඝාවාසයට ගිහිල්ලා නැහැ. අන්තිමට සෙනසුරාදා රෑ දේශනාවක් කළා නම්. එදා රාත්‍රියේ සංඝාවාසයට ගිහිල්ලා එතනින් තමයි කුටියට ගියේ. එදා ඉඳලා අද මේ වෙනකන් තාම මං සංඝාවාසයට ගිහිල්ලා නැහැ. කකුල් ඕනේද මට එනවා. මේ ටික ඉතින් උස්සගෙන ඉන්නේ නැත්නම් මේ හාමුදුරුවෝ. මේ කකුල් නැති වුණා ප්‍රශ්නයක් තියෙනවද?
ඇයි මං එළියට නැති වාහන නැති හින්දාද? මං කතා කළොත් එන්නේ නැති මහත් එක්ක අත උස්සා. මට අහවල් තැනට යන්න තියෙනවා මං කතා කළොත් එන්නේ නැති මහත් එක්ක අත උස්සනකෝ. පෙරහැර කියන්න බැරියේ. මොනව බලන්නද? මට නම් මේ ආරාමෙන් එහා පැත්තේ තනිකර අපායක් තියෙන්නේ. ඉතින් අපාය බල බල ඉන්නේ මොකටද මේ? මොකටද අපාය බලන්නේ? ඉතින් ඔබ නම් ඉතින් කර්මයට කරන් දෙයක් නැහැ. ඔබ නිකන් හරියට පිටින් යම රච්චුරු වගේ. ගති ස්වභාවයෙන් අපි වගේ ඉන්න උත්සාහ කරනවා නමුත් රස්සාව කරන්න වෙලා තියෙන්නේ කොහෙද? අපායේ. යම රජුරුවත් එහෙමනේ. උපත තියෙන්නේ කොහෙද? චාතුම් මහරජකේට අයිතිකම තියෙන්නේ. රස්සාව කරන්නේ කොහෙද? අපායේ. ඉතින් ඔය අසත්පුරුෂ කණ්ඩායම විසින් පින්විතනේ ඉතින් අසත්පුරුෂ පිරිසක් ඔබ ඇසුරු කරන ඔබගේ අම්මා තාත්තාගේ ඉඳන්ම අසත්පුරුෂයද? අසත්පුරුෂය කියන්නේ පව් කරනවට එහෙම නෙමෙයි. අසත්පුරුෂය කියලා කියන්නේ මේ ලෝකේ ආස්වාදයි සැපයි සාරයි කියලා ඔබ දෘෂ්ටි ගන්නනවා. එයා ඉන්නේ ඒ දෘෂ්ටියේ ඉතින්. එයා වැරදක් කරනවා කියලා එයා දන්නේ නැහැ. මේ අසත්පුරුෂ ඇසුරු නිසා පින්විතනේ බාලයන්ගේ ඇසුරු නිසා සම්පූර්ණයෙන්ම ඔබගේ මග වැහිලා යනවා. ඒ නිසා බාල ඇසුරටපත් වෙන්න එපා පොඩ්ඩක්වත්. පුළුවන් තරම් සත්පුරුෂය ඇසුරු කරන සත්පුරුෂයෙක් ඇසුරු කරන්න බැරි නම් පින්විතනේ ඉන්න තියෙන මොකද්ද? තනියෙන් ඉන්න. ඇසුරු කරන්න කෙනෙක් නැත්තම් තනියෙන් ඉන්න. ඒ තනියෙන් ඉඳගෙන බණ ටිකක් අහන්න. බාලයෙක් ඇසුරු කරන්න එපා. ඔබ සමහරට බාලයා කියන කෙනාව අඳුර ගන්න බැරුව ඇති ඔබට. ඇයි? ඔබට ආදරයම කරන කෙනා තමයි සමහරට ඒ බාලයා. ඔබ ගැන හොයලා බලලා ඔබට කටයුතු කරන කෙනා තමයි බාලයා. මේ බාලයාත් එක්ක ඉන්න වෙන්නේ පිංගුතනේ. ඔබට මේ යුද්ධේ දිනන්න තියෙන අවස්ථා සියල්ල නැති වෙනවා. ඒ නිසා කඳ බාලයාට බාර දීලා. හිතෙන් ආර්ය ඇසුරු කරගෙන ඉන්න. කඳ බාලයාට දෙන්න. උවිලා පීලා දෙන දේවල් හරි, හම්බ කරලා දෙන දේවල් හරි ඕනේ දෙයක්. කඳ බාලයාට දුන්නා. තමන් හිතින් ආර්යයත් එක්ක කටයුතු කරගෙන යන්න. බාලයෙක් ඇසුරු කරනවා කියන එක මහා විනාශයක්. තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ බාල සංගතචාරීහි දීඝමද්ධාන සෝචති. දුක්ඛෝ බාලේහි සංවාසෝ අමිත්තේනේ වත්තනා. දීරෝච සුඛ සංවාසෝ ඥාතිනංව සමාගමු. බාලයෙක්ගේ ඇසුරටපත් වෙනවා කියන්නේ දීර්ඝ කාලීනව මහා දුකකටපත් වෙනවා වගේ වැඩක් කියලා. දීර්ඝ කාලීන මහා දුකකටපත් වෙනවා වගේ නෙමෙයි කෙලින්ම. බාලයෙක් ඇසුරු කිරීම තුළ. ඒක හරියට පින්වදනේ. තමන්ව විනාශ කරන්න ආපු හොර පිරිසක්, හතුරු පිරිසක් ඇසුරු කරනවා වගේ කියලා. බාලයෙක් ඇසුරු කරනවා කියන්නේ. හොර හතුරු පිරිසක් ඇසුරු කරනවා වගේ. දීරෝච සුඛ සංවාසෝ. මේ චතුරාර්ය සත්‍ය අවබෝධයටපත් වෙච්ච උතුමෙක් ඇසුරු කරනවා කියලා කියන්නේ. ඒක මහා සුවයක්. හරියට තමන්ට හිතවත් තමන්ගේ සැපේ බලාපොරොත්තුෙන් කටයුතු කරන ඥාතීන් පිරිසක් ඇසුරු කරනවා වගේ කියලා. ඉතින් ඔබ බාලිය පිරිසක් ඇසුරු කරනවා කියලා කියන්නේ බෙන්ගදින ඉතින් ඔබ ආයි මෙහෙ එනකොට ඔබ සුද්ධ වෙලා එන්නේ. පිට්පොකට් ගහන කෙනෙකුට අහු වුණා වගේ සුද්ධ වෙලා එන්නේ. එනකොට ඉතින් ආයි දාන්න ඕනේ බේත්. අර ගෙදර බල්ලට ඔබ කියන්නේ ඔය එන්නේ දඩාවතේ කියලා දැන් ඉතින් ආයි ඔක්කොම බේත් ගහලා නැත්තම් මැක්ක ඔක්කොම බෝ කරගෙන එන්නේ කියලා. මටත් කියන්නේ මේක නෙමෙයිද? ගිය සෙනසුරාදාව ඊට පස්සේ දඩාවතේ ගියා. දැන් ආයි ආවා. දැන් ආයි මොකද කරන්න ඕනේ? පටන් ගත්තෙල ඉඳලා. බේත් ගහන්න ඕනේ. නැත්තම් ඔය මැක්ක ඔබ කාලා කටුව කාපු බල්ලෙක් තත්ත්වයට ඔබවපත් වෙනවා. කටුව කාපු බල්ලෝ කියලා දන්නවනේ. ඇඟේ එක මයිල් ගහක් වන්ද ඇති හොරි පෙර යන්නේ. ඒ තත්ත්වයටපත් වෙනවා. ඉතින් හැමදාම මේක කරන්න වෙලා තියෙනවා පින්වදිනේ. මොකද කරන්නේ? මේ කලන වැට පින්වදිනේ. කවදා හරි මේ ඇමීබාවාට පිට වෙනවා. ඔබට විතරක් නෙමෙයි. මේ ඇමීබාවාටත් පිට වෙනවා. ඒකයි මේක කියන්නේ විදිහට පුද්ගලයෙක් නෙමෙයි කලන වැට. මේ වැට තව 2500ක් තියෙයි. ඒක නැති වෙන හේතුවක් නැහැ. හැබැයි හිටපු ගමන් වැට යට යනවා. ආයි වැට උඩ එනවා. සමහර කාලයක් තියෙනවා පිටින් කල්ප ගණනාවක් වැට නැහැ. කල්ප ගණනාවක් වැට නැත්තම්
ඒ කාලේ ඉතින් පිටක් නෑ කාටවත්. එහෙනම් මේකෙන් ඔන්න දැන් අපි කතා කරගෙන ආපේකේ සාරාංශය. ඔබ මහා බලකොටුවට ගහන්න ওই ශක්තිය ඔක්කොම දාලා. පොඩි පොඩි බලකොටු දිනලා වැඩක් නෑ. දැන් මද ඔය දිනාගත්තා. දැන් බලකොටුවට ගහන්න. නමුත් මම මේ මොනවා කිව්වත් මෙතන ඔබගේ ඔළුවේ බැරියර්ස් තියෙනවා. ඔබගේ ඔළුවේ ඒවට දාපු බාධක තියෙනවා. එහෙම කොහොමද හාඳුරන්නේ මගේ දරුවෝ? එහෙම කොහොමද හාඳුරන්නේ මම මේ ගේ හදන්න ගත්ත විතරයි. ඔන්න ඔය වගේ දේවල් වලින් පින්වතුනි ඔබගේ ඔළුව වැහිලා තියෙන්නේ. මං කියනකොට ඔය ඔක්කොම දිනන්න කලින් මෙන්න මේක දිනමු කියලා. එතකොට ආයේ දිනුව පෙරදුමක් වෙන්නේ නැහැ කියලා. ඒ කියනකොටම අර වැයිල ඔළුවේ හිර කරනවා. මොකද ඔබගේ ඔළුවේ ඉන්න සතුරු හමුදාව. හිතේ ඉන්න සතුරු හමුදාව එක පාටම ගෙනල්ලා ඔයක කියන ඒවා කරන්නේ. එතකොට මේක කරන්නේ කවුද? කියලා අර කෙනක් දාන ඔළුවට. හොඳට බලන්න මම මෙහෙම කියද්දි ඔය ඔක්කොම අතහැරලා නිවන් දකින්න කියලා කියද්දි එක පාට දරුව මතක් වෙන්නේ නැද්ද ඔබට? එක පාර ව්‍යාපාර මතක් වෙන්නේ නැද්ද? රස්සාවේ දින උසස් වීම. දීපු වාහනේ ඔබ ගත කරන ලයිෆ් ස්ටයිල් එක. ඒව මතක් වෙන්නේ නැද්ද? ඒ ඔක්කොම මතක් වෙලා අපි මෙතන අර ඔක්කොම બ્લોක් කරනවා. ප්‍රශ්නේ තියෙන මිනිහට ඔබ ගත කරන්නේ ඔබගේ ජීවිතයේ අන්තිම දවස නම් අද. ඔබ හෙට දිනන්න හදන ඒවට මොකද වෙන්නේ? ඔබ හිතාගෙන ඉන්නවනේ පින්විතනේ අවුරුදු 80ක් ජීවත් වෙන කියලා. ඒකයි ඔය තියෙන ලොකුම ප්‍රශ්නේ. ඒක නිසා විශේෂයෙන් මේ තරුණ පිරිස හිතාගෙන ඉන්නවා නෑ මම කොහොම හරි මේ තියෙන ප්‍රශ්න ටික ඉවර කරගෙන මම කොහොම හරි මේක කරන ගන්නවා. මට තාම 25යිනේ. මට තව තියෙනවා කල්. මම කොහොම හරි කරගන්නවා. එහෙම හිතෙනවා. ප්ලෑන් ගහනවා 25යිනේ දැන් 28 දී අපි මේක කළා 31 වෙනකොට මේක කළා 45 වෙනකන් chance එක තියෙනවනේ අපිට. අන්න එහෙම හිතෙනවා. 45 වෙනකන් පුළුවන් නේ ආම්දුරු කියලා තියෙන 45 වෙනකන් කියලා. එහෙනම් අපි මේකට මෙහෙම කළා 39 වෙනකොට අපිට පුළුවන් ඒ අපේ මේ goals achieve කරගන්න. මේ ජෝඩු කතා වෙනවා. බලන්න ජෝඩු. අපේ මේ goals ඔක්කොම අපිට achieve කරගන්න පුළුවන් ඒ 39 වෙනකොට. එතකොට ඔයත් PhD එක අරන් තියෙයි. මම මේ බිස්නස් එකේ මෙතනට ගිහිල්ලා තියෙයි. එතකොට අපි දිනන්න ඕන ඒවා දිනලා තියෙන්නේ. ඊට පස්සේ අපි යන් දැන් ඔබගේ PhD එකේ මොකක්ද අවශ්‍යතාවය කියන්නේ මට? පැහැදිලි වෙන එකේ. දැන් ඔබ ගණිතය පිළිබඳ PhD එකක් ගත්තා. හරි. හා. දැන් ඔබ නිවන් මාර්ගට ආවා. දැන් පැවිදි වුණා. දැන් PhD එක මොකද? එතනට ඇවිල්ලා මට PhD එකක් තියෙනවා කියලා හිතීච්ච ගමන් මොකද? ප්ලස්ද මයිනස්ද? මයිනස්. PhD එකක් තිබුණාට කමක් නැහැ. එහෙම හිතෙනවා කියලා කියන්නේ ඒ වෙලාවට මමත් හොඳට ඉගෙන ගත්තා ඒක තමයි. මට PhD එකක් තියෙනවා. එහෙම එකක් ආවොත් එහෙම හිතන මොකද වෙන්නේ? දැන් ඔය පැවිදි වෙලා මග වඩාගෙන යනකොට මොනවා හරි අවස්ථාවකදී එහෙම එකක් ආවනවා. එතන මොකද වෙන්නේ? අර ගත්ත ලකුණු ටිකත් කැපිලා යනවා. එහෙනම් මේකදනේ ඔය එකක්වත් මේකට අදාළ නැහැ. ඔබ අට පාස් නැතුව ඇති. ප්‍රශ්නයක් නැහැ. ඔබ කියන දේ අහනවා නම් මේ කියන දේ තේරෙනවා නම් ඔය දෙක විතරයි ඕනේ වෙන්නේ. මේ කියන දේ තේරෙන්න ඕනේ සහ ඔබ ගුරුවරයා කියන දේ අහන කෙනෙක් වෙන්න ඕනේ. ඔන්න ඔය දෙක විතරයි අවශ්‍ය වෙන්නේ. වෙන කිසිම දෙයක් අවශ්‍ය වෙන්නේ නැහැ මේකට. ඉතින් ඔබ ওই විදිහට පිළිඳින සකසලා අවුරුදු 40 දී පැවිදි වෙන්න යනවා කියලා එනවා. දැන් 25 දී තමයි ප්ලෑන් එක ඇව්වේ. අවුරුදු 40 දී පැවිදි වෙන්න යනවා. දෙන්න යනවා ට්‍රිප් එකක්. පස් කණ්ඩියක් අදා වැටෙන වාහනේ උඩට. අවුරුදු 40 දී මල පෙරේතයට තමයි මෙහෙ එන්නේ. ඔය ඔක්කොම හේතුව පින්විතනේ මේ තරුණ පිරිස් හට මේ කියන්නේ වයසකයි මේක ඔය ඕන්ට වඩා ඔලුවට ගන්න එපා. ඔබට හරි පීඩාවක් දෙන්නේ. ආඳුර අපිට මේ ඔක්කොම කියනවා මහාන වෙන දෙන්නෙත් නැහැ කියලා. කරන්න පුළුවන් තරම තමයි පින්විතනේ කරන්නේ. ගොඩාක් කරන්න බෑනේ. ඔබ ඔක්කොම එකතු වෙලා ලොකු ස්පිරිතාලයක් හදලා නර්ස් 300යි, දොස්තරවරු 200යි වගේ ගෙනත් දානවා නම් අපි ඔබ ඔක්කොම පැවිදි කරනවා. තරුණියෝ පැවිදි කරලා සතියකට සැරයක් දොස්තරේ නෝන්නම් මෙහි. මේ කාලේ ඉන්නේ ලෙඩුනේ තනිකර. දොස්තර මහතුරුගෙන් අහලා බලන්න ඕනලගෙන් අහලා බලන්න. මේ කාලේ තනිකරම ලෙඩු ඉන්නේ. අවුරුදු 40 යනකොට දීවැඩියාවත් හැදිලා, කොලෙස්ටරෝලුත් හැදිලා, තවත් හැදෙන්නේ ඔක්කොම හැදිලා. ඊටු විස බොහොම අමාරුවෙන් ඇදගන්නේ. මේ හැටි ඉතින් කරන්න දෙයක් නැහැ. මේ කාලේ තව පහසුකම් තියෙනකොට අනිත් පැත්තෙන් වැහෙනවා.
තථාගතයන් වහන්සේට සුවනවන ලෝකයක් කොමක් හැදිලා තිබුණා. පොඩ්ඩක් හරි පේන් කිලර් එකක් දුන්නා නම් හරිනේ නේද? මම උන්වහන්සේ කාලේ පේන් කිලර්ස් තියෙන්නේ නැති වෙයි සමහර විට. නැත්නම් ඉතින් කර්ම බලවේගයේ ඉක්මවන්න බැරුව ඇති. කොන්දේ අමාරුවක් තිබුණා. මොනවා හරි දෙයක් කරන්න තිබ්බන්නේ. ඒ කාලේ වෛද්‍ය විද්‍යාව එච්චර දියුණු නැහැ කියලා අපි හිතමුකෝ. මේ කාලේ වෛද්‍ය විද්‍යාව දියුණුනේ බුදුහාඳුරෝ නැහැ. ඉතින් එක දෝෂ තියෙනවා ඉතින්. කොහොම හරි ඔයාලා දිනා ගන්න ඕනේ අපි. තියෙනේ මම ප්‍රයෝජනෙ ගන්න ඕනේ. දැන් බුදුහාඳුරන් කාලේ කවුරු හරි කෙනෙක් බුදුහාඳුරන්ට පවන් සලනවා. මේ කාලේ කවුරුත් ඒකට ඕනේ නැහැ. මේ ෆෑන් එක පවන් සලනවා. මේ chance එක තියෙනවා. එහෙනම් ඒක ප්‍රයෝජනෙට අරගෙන පුළුවන් තරම් ඉක්මනට යුද්ධ ගහලා ඉවර කරන්නයි ඕනේ. ඒක නිසා මේ විදිහට මම ඔබට කියන්නේ මේ අවුරුදු 80ක් ජීවත් වෙනවා කියන මානසිකත්වයට එන්න එපා. පුළුවන් නම් ජීවත් වෙන්න. අද තමයි මගේ අන්තිම දවස. මොකද මැරිච්ච හැම කෙනාටම එදා තමයි අන්තිම දවස පින්වතුනි. ඒකයි මම ඒකට තේරුම් කරන්න හදන්නේ. නැද්ද? මැරිච්ච හැම කෙනාටම පින්වතුනි මැරිච්ච දවස තමයි යා ජීවත් වෙච්ච අන්තිම දවස. ඒ හැම කෙනාම අවුරුදු 80ක් ජීවත් වෙන්න බලාගෙන හිටියේ. ඉතින් ඔබ මලොත් එහෙම පින්වතුනි ඒ තමයි ඔබගේ අන්තිම දවස. ඉතින් ඒ දවසේ ඔබ හිතේ උදේ කම්බියට රණ්ඩු වුණා නම් අල්ලපු ගෙදර මනුස්සයට හොඳටම බැන්න නම් මහා වෛරෙන් නම් හිටියේ. ඉතින් ඔබගේ අන්තිම දවස ඔබ ගත කරලා තියෙන්නේ කොයි විදිහටද? ඔය වෛරක්කාරකමෙන්. නැත්තම් මහා රාගයෙන් නම් කටයුතු කළේ. මම අරක කරනවා මේක කරනවා මම මෙහෙම කළා මෙහෙම කළා මෙහෙම කළා මෙහෙම කළා මෙහෙම කරනවා කියලා හිතාගෙන නම් කටයුතු කළේ. ඒ ඔබගේ අන්තිම දවස ඔබ ගත කරලා තියෙන ওই විදිහට. ඉතින් ඔබට අනාගතයක් තියෙයිද? එහෙනම් හැමදාම හිතන්නේ මේ මගේ අන්තිම දවස ගත කරන්නේ. ඒකයි මම ඔබට කියන්නේ පිළිදෙල ඔබගේ තාන්න මාන තනතුරු කියන එකක්වත් අදාළ ඒවා නෙමෙයි මේ වැඩේට. එහෙම කියලා මට බෑ පිළිදෙල ඔබට කියන්නේ ඔබ හැමෝම ඇවිල්ලා පැවිදි වෙලා මේක කරගන්න කියලා. එහෙම කිව්වත් කරයිනේ හැමෝම නේද? මම බයයි ඒක නිසා. ඒක කියන්න. මම කියපු ගම ඔක්කොම දැන් ඔක්කොම තට්ටේ ගාගෙන සිවුරු දාගන්නයි කියලා මට බයයි. එහෙම වෙන්නේ නේද? බලුණකුඩ දන්නවනේ. බලුණකුඩ උණුපුරේ දැම්මම මොකද වෙන්නේ? බලුණකුඩ උණුපුරේ දැම්මම මොකද වෙන්නේ? වෙන දේ ඔබ දන්නවා. දැන් මම කියන්නේ මේ දෙන්නේ අභ්‍යන්තරයෙන් මේක පටන් ගන්න කියලා. තරුණ පිරිස වලට මම කියන්නේ මොට්ට වෙන්න එපා. මම කියන්නේ මේකදනේ මෙතන තරුණයෝ ඉඳගෙන බණ අහන්න ඕනේ නැහැ. තරුණයෝ ඔක්කොම මෙතන ඉඳගෙනයි බණ අහන්න ඕනේ. මොකද මේ මහා සාර යුද්ධ කරන්න පුළුවන් අය. මහා සාරයට යුද්ධ කරන්න පුළුවන්, කෑක් ගහගෙන යුද්ධ කරන්න පුළුවන් අය. ඔතන ඉඳගෙන නෙමෙයි ඉන්න ඕනේ. මෙතන ඉඳගෙන. එයා පුළුවන් වෙලාවට යුද්ධ කරන එක නෙමෙයි කරන්න ඕනේ. පුළුවන් වෙලාවට මහ බලකොටුවට ගහනවා, අනිත් වෙලාවට මේ පොඩි පොඩි බලකොටු වලට ගහනවා. ඒක හරියන වැඩක් නෙමෙයි. තරුණ අය එකපාර ගහන්න පටන් ගන්න බලකොටුවට ගහගෙන හුස්ම නැතුව ගහන්න ඕනේ පිංගුදෙන. ඒකයි ක්‍රමේ. මොකද බලකොටුවට පොඩි හැරි විවේකයක් දුන්නොත් මොකද වෙන්නේ? අර කඩපු ටික ආයෙ ඒගොල්ලෝ හදා ගන්නවා. දැන් ඔබට වෙලා තියෙන්නේ ඒකයි. ඔබ සෙනසුරාදාට එන්නේ මහා වීරිය විදිහට. ඔක්කොම කරේ තියාගෙන එන්නේ. රොකට් ලොන්ජර් සිටන් කරේ ගහගෙන එනවා. ඒක බුස්සන්න පුළුවන් එකක් දන්නේ නැහැ මම ඔය වචනයක් කිව්වේ. ඔය ඔක්කොම කරේ ගහගෙන එලා මේ රොකට් වලින් ගහන්නේ. ගහලා ඊට පස්සේ ආයෙ සෙනසුරාදා හවස් වෙනකොට පසු බහිනවා. පසු බහැලා සතියක් අර ගේ යහ වැද තියෙන පොඩි බලකොටුවට ගගා ඉන්නවා. ඊට පස්සේ ආයෙ සෙනසුරාදාට එනවා. මහා බලකොටුවට ගහන්න. එතකොට පින්වතුනි එදා තිබුණාට වඩා දැන් බලකොටු ශක්තිමත්. නැයි ඔබ ගහන බව දන්නවා. දැන් තව ශක්තිමත් කරලා තියෙන්නේ බලකොටුව. ඕක තමයි ඔබට වෙන්නේ. ඒකයි පින්වතුනි මට ඔබ ගැන විශ්වාසයක් නැත්තේ. ඔබ කරයි. කවදාද කියන එක විශ්වාසයක් නැහැ. ඒකයි මම විශ්වාස තියන්න පුළුවන් පිරිසක් ගන්න හදන්නේ. අමනාප වෙන්න එපා මම එහෙම කිව්වද. ඉතින් ඔබ අතර ඉන්නවා නම් මට විශ්වාස තියන්න පුළුවන් පිරිසක් ඔබ අතර ඉඳගෙන ඉන්නවා නම් ඒක හරි ලැජ්ජ සහගතයි. තරුණයෝනේ ඔය ඉඳගෙන ඉන්න බොලව මහ ලැජ්ජ සහගත මිනිස්සු. මේ යුද්ධ ඉවර කරගන්න පුළුවන්කම තියෙද්දි. ලැජ්ජ නැද්ද බොලව අර පොඩි පොඩි බලකොටු වලට ගගා ඉන්නේ. කොන්ද පන තිනවා නම් ඇවිදින්න කෙලින්ම මහ බලකොටු වලට ගහලා විනාශ කළා දාන්න. සියලු දෙයින් ජයග්‍රහණය කළාට පස්සේ පින්විතනි ඔබට කියන්න පුළුවන් දේ තමයි. ජයං වේරම් පසවති දුක්ඛං සේති පරාජිතෝ උපසන්තෝ සුඛං සේති හිත්වා
ජය පරාජය. ඔබ ජය ගත්තා නම් මෙච්චර කාලයක් දේවල් කළා පින්විතනි ඔබ තව කෙනෙක්ගේ හිත තුළ වෛරයක් හැදුවා. ඔබ මේ යුද්ධෙන් පෙරදුනා නම් එහෙම පොඩි පොඩි බලකොට යුද්ධ වලින් පෙරදුනා නම් ඔබගේ හිතට දුකක් ආවා. හැබැයි මහ බලකොටට ගහලා දිනපු කෙනා බොහොම ශාන්ත ප්‍රණීත ස්වභාවයෙන් ඉන්නවා. සියලු ජය පරාජයන් අයින් කළා. මොකද හේතුව? තවදුරටත් ජය ගන්න දෙයක් නැහැ. අන්තිම ජයග්‍රහණය කළා තියෙනවා. ඒක නිසා අපි මෙතන ඔබ සියලු දෙනා උත්සාහ කරන ඔය අන්තිම ජයග්‍රහණය ලබන්න. මේක තමයි නියම ජය පිංගතෙන. මේක තමයි මේම යුද්ධේ. මේ යුද්ධේ කළා මේ යුද්ධෙන් දිනාගෙන එනකොට පිංගතෙන ටික ටික දිනන්න පටන් ගන්නකොට ඇති වෙන ප්‍රීතිය මෙච්චරයි කියලා කියන්න බෑ. මොකද හේතුව? ඔබ මේ රාජ්‍ය ජයග්‍රහණය කරන්න හදන්නේ. ඒ ප්‍රීතිය මෙච්චරයි කියලා කියන්න බැරි ප්‍රීතියක්. ඔය පොඩි පොඩි රාජ්‍යයන් ජයග්‍රහණය කළා ඔබට ඔච්චර ප්‍රීති නම් පාටි දාන්න තරම් ප්‍රීති නම් මේක ජයග්‍රහණය කළාම කොහොමද? පින්වදිනේ බුදු කෙනෙකුටත් උදාන වාක්‍යයක් ප්‍රකාශ වුණා නෙමේ යුද්ධ දින්නාම. බුදු කෙනෙකුටත් උදාන වාක්‍යයක් කියුණා. සතුටට. අහලා තියෙනවනේ අනේක ಜಾති සංසාරම් කියලා නේද? මේ පොඩි සතුටක් ඇද්ද පින්වදිනේ? ඔබ ඔය ඔක්කොම කරන්නේ සතුට වෙනුවෙන් නෙමෙයිද? කාගේ සතුට වෙනුවෙන්ද ඔබ වැඩ කරන්නේ? ඉතින් මම ඔබට කියනවා ඔබට සතුට ලබන්න පුළුවන් තැන ඕක නෙමෙයි මෙන්න මෙතන කියලා. නිවන පූර්ණේ කිරීම තුළ එන සතුට ආයි කොහෙන්වත් ලබන්න බෑ කියලා. එහෙනම් දැන් ඔබ තාම හොතන ඉන්නේ මොකක්ද ඔබට තියෙන ප්‍රශ්නේ? ඔබ කාව සතුටු කරන්නද හදන්නේ? මම මේ කියන්නේ වක්කීම් යුතුකම් තියන අයට නෙමෙයි. එයාට කරන්න දෙයක් නැහැ. එයා අසතුටෙන් හරි ඕක කරන්න. අනිත් අයට මොකද්ද ඔබට තියෙන ඔය ගැටලුව? ඔබ වැඩ කරන්නේ කාව සතුටු කරන්නද? මොකද ඔබ ඔය සතුටු වෙනවට වඩා ලක්ෂ ගුණයක් සතුටු වෙන්න පුළුවන් විදිහක් මම මේ කියන්නේ. මේ විදිහට මම ඔබට කියන්නේ මේ මහා ප්‍රීතියකින් සුඛයකින් ඉන්නවා කියලා. මේ ධානා සුව ගැන නෙමෙයි මම මේ කතා කරන්නේ. ධානා සුව කියලා කියන්නේ විදිහට දැහන් වඩන වෙලාවට විතරයි ඒක දැනෙන්නේ. තථාගත ශාසනයේ තියෙන දැහන් සුව නෙමෙයි. ඒ ශාරීරිකව දැනෙන එකක් නේ. මම මේ කතා කරන්නේ මානසික සුවයක් ගැන. ඒ මානසික සුවය පිඟුදිනේ දැන් දැහනක් වඩනකොට දැනෙන ප්‍රීතියක් තියෙනවා. ඒ ප්‍රීතිය දැහන වැඩෙන කොටයි එන්නේ. දැහන් ප්‍රීතිය. මම මේ කතා කරන්නේ දැහන් ප්‍රීතියක් ගැන නෙමෙයි. කෙලෙස් දැහන් ප්‍රීතියක් ගැන. ඒක පිඟුදිනේ ආවනම් ආවම තමයි ඒක නැති වෙන්නේ නැහැ කවදාකවත්. ඔබ යසෝතාපන්න ඵලයටපත් වෙනකොට පින්වදින ඔබට යම් ප්‍රීතියක් දැනෙනවා නම් යම් කෙලෙස් ප්‍රමාණයක් ප්‍රහාණය වීම නිසා. ඒ ප්‍රීතිය පින්වදින කවදාවත් නැති වෙන්නේ ආයි. ඒ ප්‍රීතිය හැමම හිටිනවා. ඒකයි අතහැරීමෙන් නොයල්මෙන් මිදීමෙන් ලැබෙන ප්‍රීතිය ගැන මම මේ කතා කරන්නේ. දැහන් වඩනකොට එන ප්‍රීතිය තියෙන්නේ දැහන තියෙනකම් විතරයි. දැහන් පිරිහිච්ච ගමන් මොකද වෙන්නේ? ආයි ඒක නෑ. ඒකයි තථාගත ශාසනයේ තියෙන ප්‍රීති ක්‍රමය වෙනස් වෙන්නේ. ඒක ඇති වුණා නම් ඇති වුණාම තමයි. තථාගත ශාසනයේ යම් පස්සද්ධියක් නැගුණා නම් පින්වතුනි ආයි ඒක නැති වෙන්නේ නැහැ. කෙලෙස් ප්‍රහාණය වීම තුළ යම් ප්‍රමාණයකට කෙලෙස් නැතිවීම තුළ ප්‍රහාණය වීම තුළ පින්වතුනි මහා සැහැල්ලුවක් දැනෙන්න පටන් ගත්තා නම් දැන් ඉතින් ආයි ඒ සැහැල්ලුව නැති කරන්න පුළුවන් ද මාරයටවත්? එහෙනම් මේ කෙලෙස් ටික ආයි ලියලවන්න බෑ කාටවත්. ඔබ යම් කෙලෙස් ප්‍රමාණයක් මුලින් උදුරලා දැම්මා නම් ඒකයි සතාගතයන් වහන්සේ දේශනා කරන්නේ. තණ්හාය මූලං කනත උසිරත්තව බීරණං. සැවැන්දරා මුලක් හොයන්නේ යන කෙනා. සැවැන්දරා ගහ ගාවට ගිහලා මොකද කරන්නේ? දැන් යාට මුල බේතට ගන්න ඕනේ. බේතට හරි මොකකට හරි ගන්න ඕනේ. මට කියන්න දැන් යා මොකද කරන්නේ? සැවැන්දරා ගහ ගාවට ගිහිල්ලා. ගහ තියෙද්දි මුල කපා ගන්නවද? පුළුවන් ද එහෙම කරන්න? එහෙනම් මොකද කරන්නේ? මුල පිටින් ගහ උදුරනවා. ඒක තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ. ඒ වෙලෙදි මහා පුණ්‍යවන්ත අවස්ථාවක දේශනා කරන්නේ. තථාගතයන් වහන්සේ දේශනා මාවෝ වදන්ති බද්දං ඕ. යාවන්තෙත් සමාගතා. මහණෙනි මේ නුඹලා රැස් වෙච්ච වෙලාවේ නුඹලාගේ යහපත පිණිස මන් දෙයක් කියන්නද? පොඩි පින්වන්ත වික්ෂුන් වහන්සේලා පිළිසද දෙන්නේ නැත්තේ. වික්ෂුන් වහන්සේලාගේ සමාගමේ තියෙනවා රැස් වෙලා ඉන්නවා තථාගතයන් වහන්සේ එතනට වැඩලා
කියනවා මහණෙනි මේ නුඹලා රැස් වෙලා ඉන්න වෙලාවේ මම නුඹලාගේ යහපත පිණිස යමක් කියන්නද? මාවෝ වදන්ති බද්දං වූ යාවන්තේත සමාගතා. තණ්හාය මූලං කනත මහණෙනි මේ තණ්හාව මුලින්ම උදුරලා දාන්න. හරියට මොකක් වගේද? උසිරත්තෝ බීරණ. මුලක් හොයන්න ගිය කෙනා. ඒ ගහයි සම්පූර්ණයෙන්ම උදුරලා මුල පිටින්ම ඇදලා ගන්නවා වගේ. මාවෝ නලංග සෝතෝ මාරෝ බංජි පුනප්පුන. එහෙම නැත්තම් මහා සැඩ පහරකට ගැලවිලා විසි වෙලා යන උණ පඳුරක් වගේ. මාර්යා විසින් නුඹ නැවත නැවතත් පෙළාවි. මේවාද කියන්න තථාගතයන් වහන්සේ නැහැ නේද? ඒක නිසා උන්වහන්සේ බ්‍රෝඩ්කාස්ට් කරපු එකෙන් මේ පොඩි රේඩියෝ කටු වලින් හරි මේක අහගන්න. අහගෙන ඉවරලා උන්වහන්සේගේ අනුශාසනය කරගන්න. මෝඩ වෙන්නේ නැතුව. දැන් උන්වහන්සේ ඒක කිව්වේ මොකටද? මහණෙනි මන් තොපිට යහපත වෙන යඩක් කියන්නද? තොපට යහපත පිණිස පවතින දෙයක් කියන්නද මහණෙනි? කිව්වද ගිහිල්ලා කසාදයක් බැඳලා ජොලිය හිටාල්ලා කියලා. නේද? යහපත පිණිසයි යමක් කියන්නේ උන්වහන්සේ. එන ඔබ ඔය කරන එකක්වත් යහපත පිණිස පවතින ඒවා නෙමෙයි. ඔබ හිතන් හිටියට. යහපත පිණිස පවතිනවා නම් එක දෙයයි තියෙන පිංගුතුනි ඒක තමයි තණ්හාව මුළු මොනින් මුදුරලා දාන එක. ලේසි වැඩක් නෙමෙයි පිංගුතුනි. ඒකයි මම ඔබට කියන්නේ. පුලුපුලා කියන්නේ නැවත නැවතත් කියන්නේ පිංගුතුනි. ඔබගේ මේ කටයුත්ත කරගන්න. ඔබට තියෙන ලොකුම දේ තමයි මේ තණ්හාව උදුරලා දාන එක. යං ඒසා සහති ජම්මි තණ්හා ලෝකේ විසත්තිකා සෝකාතස්ස පවද්දන්ති අභිවට්ටං වබීරණං. යම් හේකින් පිංගුතුනි මේ තණ්හාව වැඩි වෙවි ආවොත් තණ්හාව නිතර තමන්ගේ හිත තුළ රජ කළොත් රූප වේදනා සංඥා සංකාර විඥාන ආස්වාදයි සැපයි සාරයි කියලා අරගෙන තණ්හා කරන්න පටන් ගත්තොත් සෝකාතස්ස පවද්දන්ති සෝකාදී 11 මහා ගින්නේ නිතර දැවි ඔබට ඉන්න වෙනවා. ඒකෙන් ඒක නිතර වැඩෙන්න පටන් ගන්නවා. ශෝක පරිදේව දුක්ඛ දෝමනස් ආදී කොටස් භය නිතර වැඩි වෙන්න පටන් ගන්නවා. හරියට වතුර වක් කරන්න ඊතන ගස් ආදී කොට ඇති මේ තියෙන ඒවා මක් වෙනවද? හොඳට වැවි එනවා වගේ. ඒකටම බින්දුන් තථාගතයන් වහන්සේ ඊට පස්සේ පිළිතුරුත් දෙනවා. මෙන්න මෙහෙම කරගන්න කියලා. යෝ වේතං සහති ජම්මේ තණ්හා ලෝකේ දුරච්ඡයං. මේ තණ්හාව සහ මුලින්ම දුරු කළ දැම්මොත්, අයින් කළ දැම්මොත් ඊළඟට මොකද වෙන්නේ? තණ්හාව දුරු කළ දැම්මොත් ශෝකයට මොකද වෙන්නේ? ඉතින් ඔබට එන්න ඕනේ දැන් ඒකේ උත්තරේ ඊළඟ කොටසට එන්න ඕනේ. ඔය වෙලිලා බැඳිලා පවතින ඔය තණ්හාව දුරු කළා දැම්මොත් ඊළඟට මොකද වෙන්නේ? ශෝකා තම්හා පපතන්ති උද බින්දුව පොක්කරා. පොක්කරා කියන්නේ නෙළුම් කොලේ. නෙළුම් කොලේ වතුර රඳන්නේ නැතිසේ කවදාකවත් ශෝකය ඇතුළේ 11 මහා ගින්න නුඹ තුල පිහිටන්නේ නැහැ කියලායි. නසන්න. මොකද්ද? තණ්හා. තණ්හාව නසන්න තියෙන එකම මාර්ගය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. පුළුවන් තරම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ භාවිතා කරන්න. අනිච්ච දුක්ඛ අනාත්ම වඩන්න එතකොට භාවිතා වෙනවා. අපි බුද්ධ පූජා දානමාන කටයුතු වලින් පස්සේ අනිච්ච දුක්ඛ අනාත්ම ගැන තව ටිකක් මෙනෙහි කරලා භාවනාවක් කරමු. ඔබ හොඳ අවබෝධයෙන් කටයුතු කරගන්න. අසත්පුරුෂයන් විසින් නුඹගේ නිවන් මඟ වසල දාන්න ඉඩ දෙන්න එපා. මේ මහා යුද ජයග්‍රහණය කරන්න. සියලු දෙනා වීරිය කරන්න. සමාජලට පින්නලා අද අලුතෙන්ම කෙනෙක් එම් මෙතනට ඇවිදලා ඉන්නවා නම් ඒක නා උඩබිම් බලයි. මේ මොනවද මේ කියන්නේ? ටිකක් දේශනා අහලා බලන්න පිළිදෙල ඔබට තේරෙයි. සම්බුද්ධ ශාසනය හැලුවට ලක් කරගන්න එපා මෙතන. සම්බුද්ධ ශාසනය කියන්නේ දිව්‍ය ලෝකයට යන මඟ නෙමෙයි. ඒකට තව ඒවා තියෙනවා. සම්බුද්ධ ශාසනය කියන්නේ සියලු දුක් නිවාරණය කරන මඟ. සියලු කෙලෙස් දුරු කළා
සියලු දුකින් නිදහස් වෙලා කටයුතු කරන්න පුළුවන් තැන. උත්සාහ කරන්න, වීරිය කරන්න. එතනට යන්න. අන්න එතනින් පඬිතෙක් වෙන්න උත්සාහ කරන්න පින්වතුනි. වෙන ක්‍රමයක් නැහැ පඬිතෙක් වෙන්න. පඬිතෙක් වෙන ක්‍රමයේ තථාගතයන් වහන්සේ දේශනා කළා තියෙනවා. රටේ ලෝකේ නම් පඬිත කියන්නේ කාටද? ගොඩාක් දන්න. ඒ දන්න දේවල් නිතර කතා කරන. ඒ අයට නේද පඬිත කියන්නේ. සාමාන්‍ය එහෙම නේ මම මේ කියන්නේ අර සමච්චලයට පඬිත කියන එක නෙමෙයි. සාමාන්‍යයෙන් ලෝක සත්‍යය පඬිත කියන්නේ කාටද? ගොඩාක් දන්න කෙනාට. යාර නේද පඬිත කියන්නේ. තථාගතයන් වහන්සේ පඬිත කියන්නේ ගොඩාක් දන්න කෙනාට නෙමෙයි. තථාගතයන් වහන්සේ පඬිත කියන්නේ වෛර පහක් බය පහක් දුරු කරපු. අන්‍යයන්ගේ මත ඉවසන සුළු. ගැටීම් ඇලීම් දුරු කරන. වැඩ පිළිවෙලක ඉන්න. ආන්නේ උත්තමයා පඬිතයා වෙනවා. එහෙනම් තථාගත වචනෙන් දනුව නම් අඩුව ධර්මයේ සෝතාපන්නවත් වෙන්න ඕනේ කවුරු වෙන්නද? පඬිතෙක් වෙන්න. හොඳට තේරුම් ගන්න. පඬිතෙක් වෙන්න අඩුව සෝතාපන්න වෙන්න ඕනේ. ඔබගේ ශේත්‍රය ඔබ ගොඩාක් දන්නවා ඇති. නමුත් ඒකක්වත් පඬිතත්වයට හේතු වෙන කාරණා නෙමෙයි. එයි ඔබ ලෝකයට වෛර පහක් බය පහක් දෙනවනම් පඬිත වෙන්න හේතුවක් නැහැ. ඔබට වෛර පහක් බය පහක් නිතර හට ගන්නවා නම් පඬිත වෙන්න හේතුවක් නැහැ. නතේන පඬිතෝ හෝති යාවතා බහුභාසති කේමි අවේරි අභයෝ පඬිතෝති පෞච්චති. ගොඩාක් දැනගෙන ගොඩාක් කතා කළා කියලා පඬිතෙක් වෙන්නේ නැහැ. වෛර පහක් බය පහක් දුරු කරලා තියනවනේ. ඊවසන සුළුයි නා. අන්‍යයන්ට අභය දෙනවා නම් නිතර. අන්‍යයන්ට සමාව දෙනවා නම් නිතර. ආන්නේ කෙනා පඬිතෙක් යයි කියනු ලැබේ. උත්සාහ කරන්න පඬිතෙක් වෙන්න. බක පඬිතකම තැරලා. ඔබ දන්නවනේ. අලුත්ම version එක දන්නවද? තාත්තා කියන ඒවා. තාත්තගේ අලුත්ම version එක. ඔබ අතර ඉන්නවා නම් කවුරු හරි මන් ලොක්කෙක් කියලා ඉන්න. තාත්තා හිඳලා කියනවා තෝ බල්ලෙක්. තාත්තා කියන දේවල් කරන කෙනෙක්. හොඳට මතක තියාගන්න. ඔබ ඔය Facebook එකේ එක දේවල් වලට like දානකොට තාත්තත් ඒක දිහා බලන් ඉඳලා තාත්තගේ Facebook එකේ ඔබගේ page එකේ like එකක් දානවා. හොඳට මතක තියාගන්න. පරිස්සමෙන් කටයුතු කරන්න. මේ මග වඩන පුද්ගලයන්ට දවසක පුළුවන් වෙනවා තාත්තගේ Facebook එක hack කරන්න. ඒ hack කරපු දවසට මම කියන්නම්. hack කරගන්න පුළුවන් වුණොත් බලාපොරොත්තු වෙන්නේ යටම තැනින් ගොඩ යන්න තමයි බලාපොරොත්තු තියෙන්නේ. බැරි වෙලා හරි hack කරගන්න පුළුවන් වුණොත්. ඒ කියන්නේ චුතූපපාත ඥානයේ කියන තැනට පහළ වුණොත්. මං කියන්නම් පින්විතනි තාත්තා ඔබට මොන වගේ like එකක්ද දාලා තියෙන්නේ කියලා. දැන්ට like දාලා තියෙන්නේ. ඔබට පුළුවන් තාම වෙනස් කරගන්න. unlike කරන්න පුළුවන් ඒක අයින් කරන්න පුළුවන්. unlike කරන්න මේක අයින් කරන්න පුළුවන්. මොකද ඔබ තාම මලේ නැති නිසා ඔබට පුළුවන්. පරිස්සමෙන් ජීවත් වෙන්න. කවුරු හරි ඉන්නවද තාත්තගේ Facebook එක hack කරපු එහෙම? හොඳට බලාගත්ත හැකි. තාත්තගේ Facebook එකේ ඔබ වෙනුවෙන් මොකද්ද දාලා තියෙන්නේ කියලා. පරිස්සමෙන් ඉන්න. පුළුවන් තරම් මග වඩා ගන්න. දැන් ඔබට තියෙනවා දානමාන කටයුතු සම්බන්ධයෙන්. ඔබට පින්වදිනේ කල්ප කොටි 7 පස්සේ අවස්ථාවක් ඉන්නේ සම්බුද්ධ පූජාවකට අතහිත තියාගන්න. සමහරට ඒව ස්පර්ශ කරගන්න බැරි වෙයි ඔබට. ස්පර්ශ කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. හිතෙන් ස්පර්ශ කරන්න. ඒන සම්බුද්ධ පූජාව ඔබ හිතෙන් මවන්න. හිතෙන් මවලා රත්තරම් වාජනවල දාලා සම්බුදු රජාණන් වහන්සේ ඇතුළු මහා සංඝයා වහන්සේලා මෙතනට වඩම්මල හිතෙන් වඩින සංඝයා වහන්සේලා අරමුණු කරගෙන මහරහතන් වහන්සේලාව හිතින්ම බල
මේ මහරහතන් වහන්සේලා පිටිපස්සේ ඇත්තු ඉන්නවමවලා. ඒ ඇත්තු මුතු කුඩයක් ඉහිලාගෙන ඉන්නවමවලා. ඔබට පුළුවන් ඔබ හීනමවන්නේ ඕනේ තරම්. මේ ගේ හදලා මම මෙහෙම කරලා තට්ටු දෙකට මෙහෙම ගැව්වා මෙහෙම ගාලා උඩ තට්ටුවෙන් බැලලා මම මැරෙනවා. ඒ ටික විතරක් හිතෙන්නේ නැහැ. නමුත් වෙන්නේ ඒක තමයි. මේ වගේ පිළිඳින ඔබ හරි දක්ෂයිනේ මැවිල්ලට. ඉතින් මේ වගේ වෙලාවට මවන්න. ඔබ ඉන්න තැන ඉඳගෙන මවන්න. මෙන්න මෙහෙම මම මේ සම්බුද්ධ පූජාව කරනවා. එතකොට පිළිඳින ඔබ මේ වෙලාවේ කරන මේ වැඩේ නිසා ඔබට දිව්‍ය ලෝකේ ඒවා මැවෙන්න පටන් ගන්නවා. බැරි වෙලා හරි ගියොත් ඉන්න තැනක් තියෙනවා එතකොට. මම විශ්වාස කරනවා ඔබ කවුරුත් දිව්‍ය ලෝක යන නෙමෙයි ආවේ නිවන පූර්ණේ කරගන්න කියලා. බැරි වෙලා හරි යන්න වුණොත් එහේ ඉන්න තැනක් එතකොට හදලා තියෙනවා. එහෙනම් අපි මේ විදිහට කරගමු. එහෙනම් අපි කෙටි පුණ්‍ය අනුමෝදනාවක් කළා. උදේවරුේ දේශනාව හමාන කරමු. හොඳයි පින්වතුනි එහෙනම් උදේ ඉඳලා මේ මොහොත දක්වා ශ්‍රී සද්ධර්මයේ දේශනා කරවා ගැනීමෙන් ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් ධම්මංසිකාරයේ යෙදීමෙන් විවිධාකාරයේ පුණ්‍ය කටයුතු කුසල කටයුතු කිරීමෙන් රැස් කරගත්තා වූ සීලම් පුණ්‍ය කුසල ආශිර්වාද ශක්තියෙන් පළමු කොට මේ ආරාමයේ වැඩ වාසය කරන්නා වූ සීලම් භික්ෂුන් වහන්සේලාටත් අනගාരികයන්ටත් ධර්මය ඔබයි පුණ්‍ය භාරයට සම්බන්ධව කටයුතු කරන්නා වූ සෑම සිළු දෙනාටත් නිරන්තරයෙන් සිව්පසෙන් අපෝපස්ථාන කරන්නා වූ සීලම දායකාරකාදී පින්වත් පිරිසටත් ඒ වගේම මේ වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා බෙහෙත මහන්සියෙන් කටයුතු කළා වූ සෑම සිළු දෙනාටම ආරක්ෂා සම්පත්තිය සලසන්නා වූ පිරිස ඉන්දුම් හිටුම් සපයන්නා වූ පිරිස ප්‍රවාහන පාසුකම් සැපෙව්වා පිරිස හෝ වේවා ආරක්ෂා සම්පත්තියේ උදෙසා බොහෝ පිරිසක් කටයුතු කරගෙන යනවා පින්විතනේ. ඒකට වක්‍රව හෝ ඍජුව හෝ දායකත්වයේ දක්වූ මුදල් හදල වලින් හරි ඒ ආකාරයෙන් කරුණු කටයුතු කරන්නට ආධාර උපකාර කළා වූ සෑම සිළු දෙනාමත් මේ වෙලාවේ සිහිපත් කරගන්න. ඒ වගේම පින්විතනේ දානමාන ආදීන් පුද සත්කාර කරන්නට අපකැප වෙලා කටයුතු කරන්නා වූ සෑම සිළු දෙනාවත් ඒ වගේම මේ රටේ මහ වේසනයක් පවතින වෙලාවේදී රට ආරක්ෂා කරන්නා වූ පිරිස රට සංවර්ධනය කරන්නා වූ පිරිස රට පාලනය කරන්නා වූ පිරිස මේ සෑම සිළු දෙනාම සිහිපත් කරගන්න. ඒ වගේම ඔබගේ ජීවිතුන් අතර ඉන්නා වූ අම්මා තාත්තා දුව දරුවන් වැඩිහිටියන් සේවක සේවිකාවන් ස්වාමි දරුවන් ස්වාමි දියන් ඇතුළු කොට ඇති ඒ සෑම සිළු දෙනාමත් සිහිපත් කරගෙන විහිදුවල පතුරු හරිනේ පින් විහිදී පැතිරී යාමෙන් එයටත් වැඳි වැළඳ දෙන්නා වූ සීලම ග්‍රහපොළ පදරෝ දෝසාන්දකාරය ස්වාකටවා හෝවා වල් දේවල් සක සංකා දෝසාන්දකාර යක්ෂ වේද විතාච මලගවල කුම්බාණ්ඩ ආදී මැද පැමිණි දෝසාන්දකාර ශරීරයේ සත දත් දූෂ්‍ය වීම මැද පැමිණියා රෝගාබාධ දෝසාන්දකාර ඇතුළු කොට ඇති සෑම සිළු දෝසාන්දකාරයම ගසා දූරීම් බුත විත්වා දස කුසලේ මෙදෙත්වා දස කුසලේ වඩත්වා දස පුණ්‍යක් ක්‍රියාම කරත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම මේකෙදි මොහොතකට සිහිපත් කරගන්න. සක්‍ර දේවේන්ද්‍රතුමා ප්‍රධාන තාවතින්ස ලෝක වාසී සීලම දේව මහරජවරු පරිවාර සේනා පෙරිස් ජාතු මහරජකේ රාජ්‍ය කරන්නා වූ රාෂ්ට්‍ර විරුල්ල විරූපාක්ෂ වෛශ්‍රවණිය කියනවා සතරවන දරුවන් ප්‍රධානයේ සීලම් පරිවාර සේනා පෙරිස් 18 යක්ෂ සේනාධිපතිවරු ඇතුළේ සීලම් පරිවාර සේනා පෙරිස් ඒ වගේම මේ ආරාම භූමියට අධිග්‍රහිත මේ ආරාම භූමියට ආරක්ෂා සම්පත්තිය සලසන්නා වූ සීලම දේව මහරජවරු පරිවාර සේනා පෙරිස් රුක්ෂ දේවතා පෙරිස් භූමාරු දෙවියන්ගෙන් පටන්ගෙන අකනිට දෙවියන් දක්වා විහිදී පැතිරී සිටිනා වූ සීලම දිව්‍ය බ්‍රහ්මාදී පෙරිස් සිහිපත් කරගෙන ඔබ සින් රැස් කරගත්තා වූ සීලම් පුණ්‍ය ගංගා කුසල ගංගා ඒ ආකාරයට විහිදුවල පතුරු හරිනේ පින් විහිදී පැතිරී යා මෙන්නේ දෙවියන්ගේ දේවානුභාවයේ වැඩි වේවා ඉර්ධිය දීප්තිය බලේ වර්ණේ වැඩි වේවා පටිපහන ඥානෙ වැඩි දියුණු වේවා ශ්‍රී සම්බුද්ධ ශාසනයේ සම්බුද්ධ දේශනයේ සම්බුද්ධ ශ්‍රාවකින් වහන්සේලා චිරහත් කාලයක් ආරක්ෂා කරත්වා දස කුසලයෙන් මිදෙත්වා දස කුසලේ වඩත්වා දස පුණ්‍ය ක්‍රියාම් කරත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්. ඒ වගේම පිඟුදින අනන්ත මා සංසාරයත් ඉස්සින්ද සහ සම්බන්ධලා කටයුතු කරගෙන ආවා වූ තමන්ට පාරමිතා සම්පූර්ණ කිරීම උදෙසා උදව් උපකාර කළා වූ සීලොමිය පරිලෝකීය ඥාතිත මිත්‍රාදී පිරිස සිහිපත් කරගන්න. ඒ වගේම මේ කල්පණුවේ ඇතුළත තමන්ගෙන් වැඩක් අසාධාරණයක් හිඟි හිංසාවක් නින්දාවක් උපහාසයක් අපහාසයක් වෙලා තමන් කෙරෙහි වෛරෙන් ක්‍රෝධයෙන් පසු වෙලා මැරිලා ගියා වූ පිරිසක් අද ඔබගේ ජීවිතය ගැනීම උදෙසා කටයුතු කරනවා නම් නිවන වැසීම උදෙසා කටයුතු කරනවා නම් කරදර බාධක හිරියන කම් කරලා ඇති කිරීම උදෙසා හෝ ලෙඩ රෝග ඇති කිරීම උදෙසා කරුණු කටයුතු කරනවා නම් ඒ සෑම සිළු දෙනාම සිහිපත් කරගෙන ඔබ දින රැස් කරගත්තා වූ සිළුම් පුණ්‍ය ගංගා කුසල ගංගා ඒ ආකාරයට විහිදුවල පතුරු හරින්න ඒ පින් විහිදී පැතිරී යාමෙන් එයාට යම් කිසි අභාව ස්ථානයක ඉන්නවනම් එයින් අත මිදේවා සම්දිර සුගතියත් බලවත්වා සතර පුරාවටම කරගෙන ආවා සීලම නායගණ දුලින් මෙතනින්ම නිදහස් කරත්වා දස කුසලයේ මෙදෙත්වා දස කුසලයේ වඩත්වා දස පුණ්‍ය ක්‍රියාම් කරත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. හොඳයි මෙතන එහෙමනම් බොහෝ වෙලාවක් සද්ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් සද්ධර්මයේ දේශනා කිරීමෙන් විවිධාකාරයේ පුණ්‍ය කටයුතු කිරීමෙන් ඒ රැස් කරගත්තා වූ සීලම් පුණ්‍ය කුසල ආශිර්වාද ශක්තියන්ගේ බල මහිමෙන් ඔබ අප සියලු දෙනාටම මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුළදී මේ අධ්‍යවේදීම් බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිසනසී පැමිණ වදාළ නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහ නිර්වාණ ශාන්තිම සාක්ෂාත් වේවා කියලා සාදු කියලා අදිස්ථාන කරන්න ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි. සුවපත් වේවා. साधु साधु अनुमोदामि साधु अनुमोदित
කමාමි කමිතබ්බං සුවපත් වේවා. ගුණ වෘද්ධිය වේවා. තපෝ වෘද්ධිය වේවා. නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වේත්වා. ඔබට වැදගත් විශේෂ ආරංචියක් තියෙනවා. ඒක පස්සේ කියන්න. ඇයි ඔබ hina වෙන්නේ? ඉතින් කොහොමත් කබලේ ඉන්න එකේ මොන කබලේ නැග්ගම්මකෝ. බදාදා දේශනාවට ආපු අය, භාවනාවට ආපු අය දවස් 3ක් පෙලි ඉඳියා. ඒ මොකද්ද කියලා දැනගන්න. පින්වතුනි මේක මහ පුදුම ආරංචියක්. මේ ආරංචිය ඔබගේ කන වැකිච්ච ගමන් පින්වතුනි ඔබ කබලෙන් ලිපට වැටෙනවා. ඔබ හොඳටම දන්න වෙන දෙයක් වෙන්නේ නැහැ. දැන් කබලට නැගගත්ත ඔක්කොම ආරංචිය ආපු ගමන් කබලෙන් ලිපට වැටෙනවා. වෙන දෙයක් වෙන්නේ නැහැ. එහෙනම් මේක ඇහුවත් එකයි නැතත් එක අහන්න නැතු ඉන්න තරමට හොඳයි. හොඳට කල්පනා කරලා බලන්න මම මේ ලොකු දහම් කරුණක් ඔබට කිව්වේ. හැබැයි අර කරුණත් කියනවා. හවස් වෙලා කියන්න. තව ටිකක් පෙලි ඉන්න. නැත්නම් පෙලිල්ල දුරු කරගන්න. එච්චරයි. ඔබ නැත්නම් ඔබ මං ඇති වෙන්න පෙළවනවා. හැමදාම පෙළවනවා. පොඩි දෙයක් කියන්න තියෙන්නේ. ඔය පුංචි දෙන්නේ කිව්වේ. දැන් මං හවසට මොනවා කිව්වත් ඔබ නිදාස් වෙනවද නැද්ද? නිදාස් වෙනවා. එහෙනම් දැන් මං ඔබ කබල උඩට නැග්ගුවා පින්වතුනි දැම්මට ඕනම් පුළුවන්. ඕනේ දෙයක් කියලා ඔබ ඔලිපට දාන්න. ඉතින් ඔබ ඔච්චර මොඩේද කියලා හිතලා බලන්න පින්වතුනි ඔච්චර ඉගෙනගෙන ඈ මෙතන දොස්තරලා කී දෙනෙක් ඇද්ද ඉංජිනේරු කී දෙනෙක් ඇද්ද විදුහල්පතිවරු කී දෙනෙක් ඇද්ද එක එක ක්ෂේත්‍රවල ඉහළ රැකියා කරන පිරිස් කොච්චර ඇද්ද ඔය මොනවා වුණත් ඔබ අන්තිමට රූකඩයක් විතරයි දුක හිතෙන්නේ නැද්ද ඔබ ගැන සෑම සිල් දෙනාටම යහපතක් වේවා